හරි එමන අද දවසේ දෙවෙනි කොටසත් එක්කයි ළමයි මෙතන ඉඳලා සම්බන්ධ වෙන්නේ. ලියන අලුත් මාතෘකාවක් ආරෝපණ ව්‍යාප්තීන් අවට ක්ෂේත්‍ර තීව්‍රතා සෙවීමට ගවුස් ප්‍රමේයය භාවිත කිරීම. ආරෝපණ ව්‍යාප්තිය නවට ක්ෂේත්‍ර තීව්‍රතා සෙවීමට ගවුස් ප්‍රමේයය භාවිත කිරීම. ආරෝපණ ව්‍යාප්තීන් අවට ක්ෂේත්‍ර තීව්‍රතා සෙවීමට ගවුස් ප්‍රමේය භාවිත කිරීම. හරි. ගවුස් ප්‍රමේය යටතේ ගැටලු විසඳීම සඳහා වැදගත්ම වන කොටස තමයි ළමයි මේ ඉගෙන ගන්න. ඒ නිසා ලොකු සැලකිල්ලකින් කල්පනාවෙන් අහගන්න. ළමයි දැන් මේ විදිය ඔයගොල්ලෝ ගවුස් ප්‍රමේය දන්නවා. මොකද ගවුස් ප්‍රමේය කියන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක තෝරාගත්ත ඕනෑම හැඩයකින් යුත් සංවෘත පෘෂ්ඨයක් තුළ තියෙන සඵලාරෝපණය කියුණම් ඒ පෘෂ්ඨය හරහා පවතින සඵල විද්‍යුත් ශ්‍රාවය Q බෙදීම එප්සයිලොන්. ඔකනේ ගවුස් ප්‍රමේය කියන්නේ නේ. එතකොට ළමයින්ට පේනවා ගවුස් ප්‍රමේය කියන එක ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වෙන්නේ විද්‍යුත් ශ්‍රාවය සෙවීම සඳහා. විද්‍යුත් ශ්‍රාවය හොයාගන්න විදිහක් ගැන තමයි මේ ගවුස් ප්‍රමේය තුල කියවෙන්නේ. දැන් අපි මාතෘකාව දිහා බලන්න හොඳට. ආරෝපණ ව්‍යාප්තීන් අවට ක්ෂේත්‍ර තීව්‍රතා. ක්ෂේත්‍ර තීව්‍රතාව E සෙවීමට ගවුස් ප්‍රමේය භාවිත කිරීම. ළමයි ගවුස් ප්‍රමේයෙන් අපේ මට්ටමේදී ගන්න පුළුවන් ප්‍රධානම ප්‍රයෝජනය තමයි මේ අපි ඉගෙන ගන්න හදන්නේ. ළමයි ගවුස් ප්‍රමේයෙන් පුළුවන් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න. මතන විමසිල්ලෙන් බලන ළමයෙකුට කල්පනාවෙන් බලන ළමයෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. ඉතින් ගවුස් ප්‍රමේය ඕන නැහැනේ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න කූලොම් නියමෙනුත් පුළුවන් නේ. මේ බලන්න. දැන් තර්කානුකූලව ඉගෙන ගන්න මේ කොටස. දැන් මොකද්ද ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ කිසියම් ලක්ෂයක? ධන 1යි කූලොම් තිබ්බහම බලයනේ. ධන 1යි කූලොම්ට බලය තමයි ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ. ඉතින් අපිට ඕනම තැනක ධන 1යි කූලොම් තියලා ඒකේ බලය කූලොම් නියමෙන් හොයන්න බැයිද? දැන් අපි ලක්ෂීය ආරෝපණයක ඉඳලා ආර්දුරක් ඈතින් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න අවශ්‍ය නම් දැන් අපි මෙතන ධන 1යි කූලොම් තියලා කූලොම් නියමය ලියලා මේ විදිහට බලය හෙව්වේ නැද්ද? එතකොට ළමයෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ හොඳට ඔලුවට ගන්න ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ ධන 1යි කූලොම්ට බලයනේ. ඒ ධන 1යි කූලොම්ට බලය කොහොමත් අපිට කූලොම් නියමෙන් හොයන්න පුළුවන්නේ. මොකටද මේ ගවුස් ප්‍රමේයක්? ළමයි ඇත්ත කාරණය දැනගත්තාම ඔයගලන්ටත් ගවුස්ට මට වගේම ගරු කරන්න හිතෙයි. දැන් කාට හරි මෙහෙම නේ හිතෙනවා නම් කූලොම් නියමෙන් පුළුවන් ඕන තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න. ධන 1යි කූලොම් තියලා බලය හෙව්වහම හරිනේ බලය හොයන්න කූලොම් නියමෙන් පුළුවන්. ළමයි සමහර තැන් තියෙනවා කූලොම් නියමයේ දාලා ධන 1යි කූලොම්ට බලය හොයන්න බෑ.
හොයන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. මේ වගේ ආරෝපිත කම්බියක් අනන්ත දිගින් යුක්තයි මේක. අපරිමිත දිගින් යුක්ත ආරෝපිත කම්බියක්. හිතන්න ධනාරෝපණ කියලා. මේ කම්බියේ ඉඳලා කිසියම් ආර්දුරක් ඈත තැනක ඔයගලන්ට කියනවා ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න. දැන් මොකද්ද ළමයි ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ? මෙතන ධන 1 කූලෝම් තිබ්බහම ඇතිවන බලය. දැන් මෙතන ධන 1 කූලෝම් තියලා මේ කම්බියේ තියෙන සේරම ආරෝපණ වලින් ඇතිවන බලය කොහොමද හොයන්නේ? ඒක අර ලක්ෂීය ආරෝපණයක ඉඳලා ආර්දුරක් ඈතින් තැනක ධන 1 කූලෝම් තිබ්බහම බලය හොයනවා වගේ සරල කටයුත්තක් නෙමෙයි. මෙතන තියෙන ළමයි අනන්තය දක්වාම විහිදිලා තියෙන ආරෝපණ ව්‍යාප්තියක්. එතන මේ ආරෝපිත කම්බිය මගින් මෙතන තියපු ධන 1 කූලෝම්ට බලය කොහොමද අපි හොයන්නේ? මේක කරත හැකි, බැරි නෑ කරත හැකි. කූලෝම් නියමය දාලා කරත හැකි. හැබැයි ගණිතය ඕනි වෙනවා. දැන් මෙතනින් එහාට මම මේ කියන වචන සෙට් එක ඒවට බය වෙන්න එපා. මේ මැට්ස් කරන ළමයින්ට අවශ්‍ය නම් මම මේ කියන වැඩේ කරලා බලන්න පුළුවන්. මේ කම්බිය ගන්නවා ඩෙල්ටෙල් දිගති කුඩා කොටසක්. මම කියන්නේ මේ වැඩිපුර දෙයක් කියන්නේ මේක දැනන් ඉන්න ඕනේ නැහැ භෞතික විද්‍යාවට උසස් පෙළදී. ඩෙල්ටෙල් දිගති කොටසක් ළමයි දන්නවා මේ ගණිතය කරන ළමයි දන්නවා ඔය ඩෙල්ටෙල් කියන එක අපි DL කියලානේ ගන්නෙ නේ. මෙහෙම සාධාරණ L කියලා දුරකින් තියෙන DL දිගති කොටසක් අරගෙන දැන් මේ DL කියන දිගේ ළමයි සාමාන්‍යයෙන් ඕගලන්ට දෙන්නේ මේ වගේ අවස්ථාවකදී මේ කම්බිය රේඛීය ඝනත්වය. මතකද ළමයින්ට අපි ඔය ආරෝපණවල අන්තිම දවසේ එක ගානකදී මම කිව්වා ආරෝපණවල රේඛීය ඝනත්වය, පෘෂ්ඨික ඝනත්වය, පරිමා ඝනත්වය ආරෝපණවලදීනේ. මොකද රේඛීය ඝනත්වය කියන්නේ? ඒකක දිගක තියෙන ආරෝපණය. ඒකක දිගක තියෙන ආරෝපණයට කියනවා රේඛීය ඝනත්වයනේ. අපි නිකන් සංකේතයක් දාගමු ලැම්ඩා කියලා. සංකේතය ගැන හිතන්න එපා. right? එතකොට දැන් ඒකක දිගක තියෙන ආරෝපණය ලැම්ඩා නම් මේ DL කියන දිගේ තියෙන ආරෝපණය වෙන්නේ ලැම්ඩා DL. ඒකක දිගක තියෙන ආරෝපණය ලැම්ඩා නම් නේ DL කියන දිගේ තියෙන ආරෝපණය වෙන්නේ ලැම්ඩා DL. දැන් මේක අංශු මාත්‍රියයි මේක ලක්ෂීයයි කියලා ගත හැකි. මෙයා විසින් මෙතන දීපු ධන 1 කූලොම්ට ඇති කරන බලය ඔයගලන්ට හොයන්න පුළුවන් කූලොම් නියමය දාලා. පයිතග්‍රස් සම්බන්ධය දාලා මේ පාදේ හදාගත හැකින්නේ. නැත්නම් මේ කෝණ සම්බන්ධ කරගෙන ප්‍රකාශන ලියන්න පුළුවන්. ළමයි දැන් මේක සමමිතික නිසා මේ වගේම L දුරක් ඈතින් මේ පැත්තෙත් L දුරක් ඈතින් ඔය වගේම DL දිගති කොටසක් තියෙනවා. ඒකෙත් තියෙනවා අර ලැම්ඩා DL කියලා ආරෝපණයක්. ඒ ලැම්ඩා DL කියන ආරෝපණය මෙතන තියපු ධන 1 කූලොම්ට දාන බලය අර විදිහටම හොයත හැකියි. ළමයි දන්නවා මේ බල දෙක සමාන වෙන්නේ. ඔය බල දෙකේ ඔයගොල්ලෝ දන්නවා මේ පැත්තට තියෙන සංරචක කැපිලා මෙහාට තියෙන සංරචක ඉතුරු වෙනවා. ඒ සඳහා ඔයගලන්ට ප්‍රකාශනයක් හදාගත හැකි. මේ කෝණ එහෙම දාගන්න වෙනවා. ගණිතය කරන දරුවෝ දන්නවා මේ දෙන්නගෙන් ඇති කරන සම්ප්‍රයුක්ත බලපෑම මෙතන හෙව්වට පස්සේ ඒ ලැබෙන ප්‍රකාශනය බිඳුවේ ඉඳලා අනන්තය දක්වා අනුකලනය කරලා මෙතන තියෙන සම්ප්‍රයුක්ත බලය අපිට හොයන්න පුළුවන්. අනුකලනය කරලා ගණිතය කරන දරුවෙකුට දැන් අපි සජීවීව පන්ති පවත්වන කාලවලදී මම මෙහෙම කරන්න පුළුවන් කියලා කිව්වහම සමහර බැච් වල ළමයි ඉඳලා තියෙනවා මැත්ස් කරන ළමයි මට අනිත් පැත්තට මං කියලා ඉවර වෙනකොට අනිත් පැත්තට චිට් එවනවා මේ අනුකලනය කරලා. සමහර ළමයි ඊට පස්සේ දවසේ සමහරට ගෙදරදී උත්සාහ කළා. ඒ අනුකලනයන් කරලා
මෙන්න ප්‍රකාශනය ගත්තා කියලා චිට්ටේ වෙනවා. මැත්ස් කරන ළමයි try කරලා බලන්න පුළුවන්. ළමයි දන්න අර අනන්තයේ ඉඳලා අනන්තය දක්වා එහෙම සීමාවන් දාන්න බෑනේ. මම මේ ගණිතමය වැඩක් කියන්නේ ජීවිතය කරන දරුවෝ නිදිය ගන්න එපා මේ වෙලාවේ. හැබැයි ඒක ගණිතය කරන ළමයින්ට විතරයි මම මේ කියන කතාව තේරෙන්නේ. ඍණානන්තයේ ඉඳලා ධනානන්තය දක්වා එහෙම අනන්තයේ ඉඳලා අනන්තයට අර අනුකලනයේදී සීමාවන් දාන්න බෑනේ. ඒකයි අපි අර දෙපැත්තෙන් අරගෙන සම්ප්‍රයුක්ත බලය හදාගෙන බිඳුව ඉඳලා අනන්තය දක්වා අනුකලනය කරන්න පුළුවන්. සීමාව දාන්න පුළුවන්. එහෙම ටිකක් වෙහෙසිලා මට මෙතන කියන්න අවශ්‍ය පණිවිඩය විශේෂයෙන් ජීවිතය කරන දරුවෝ තේරුම් ගන්න. දැන් එතකොට මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන එක නෙළමයි අපි ඉලක්කය උනේ. එතකොට මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න බැරි නෑ. ධන 1 කූලෝම් තියලා බලය හොයත හැකි. හැබැයි ටිකක් අර බරපතල ගණිතමය වැඩසටහනක් එතන තියෙන්නේ. බරපතල ගණිතමය වැඩසටහනක් එතන තියෙන්නේ. එතකොට පේනවද? කාට හරි හිතෙනව නම් ඔය ක්ෂේත්‍ර තීව්‍රතාව කියන්නේ ධන 1 කූලෝම්ට බලයනේ අපිට ඕක කොහොමත් ඕනම වෙලාවක කූලෝම් නියමයේ දාලා හොයන්න පුළුවන් කියලා නෑ. ඒ කූලෝම් නියමයේ දාලා ඔය බලය හොයන එක හරිම අමාරු වෙන අවස්ථා එනවා ළමයි මේ වගේ. සමහර අවස්ථා තියෙනවා කරන්නම බෑ. මම තව උදාහරණ කියන්නම්. කරන්නම බෑ. දැන් මෙතන ළමයි අමාරුවෙන් හරි ඔය ගණිතයේ තියෙන අනුකලනය කියන ක්‍රමේ පාවිච්චි කරලා හරි මේ බලය හොයන්න ක්‍රමයක් තියෙනවනේ නේ. සමහර අවස්ථා තියෙනවා කරන්නම බෑ. දැන් උදාහරණයකට මෙහෙම. ආරෝපිත ගෝලයක්. මේක තේරුම් ගන්න. ආරෝපිත ගෝලයක්. ගෝලයක් හරි ත්‍රිමානයි. ළමයින්ට කියනවා මේ ගෝලයේ කේන්ද්‍රයේ ඉඳලා කිසියම් ආර්දුරක් ඈතින් මේ ගෝලය ඇතුලේ තියෙන මෙන්න මේ වගේ ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න කියලා. ආර්දුරක් ඈතින්. ළමයි මෙතන පොඩක් අපිට ගණිතමය වැඩක් කරන්න රටාවක් හදාගන්න පුළුවන්. දැන් මෙතන ධන 1 කොලම් තිබ්බහමනේ මෙයා විසින් බලයක් ඇති කරනවා, මෙයා විසින් බලයක් ඇති කරනවා. ඒ බල දෙක සමානයි, සම්ප්‍රයුක්තයේ හරි මැදින් යනවා. රටාවක් හදන්න පුළුවන්. මෙතන හිතලා බලන්නකෝ. හිතන්න. මේ හිතන ටික ජීවිතය කරන දරුවන්ටත් අදාළයි. ගණිතමය වැඩ දන්න තියෙන්න ඕනේ. දැන් මෙතන ධන 1 කොලම් තිබ්බහම කොහොමද බලය හොයන්නේ? ත්‍රිමානයි. මේක එක තැන්වල තියෙන ආරෝපණ හැම එකක්ම ඒ ධන 1 කූලෝම්ට බලපෑම් කරනවා. අර වගේ රටාවක් හදාගන්න බෑ මෙතනදී. අර වගේ රටාවක් හදාගන්න බෑ මෙතනදී. එහෙනම් මෙතන කොහොමද ධන 1 කූලෝම් තියලා බලය හොයන්නේ? ළමයින්ට පේනවද එහෙමනම් බොහෝ අවස්ථා තියෙනවා ධන 1 කූලෝම් තියලා බලය හොයාගන්න අපහසු වෙන. අපහසුයි බැහැ. එක අපහසු වෙන අවස්ථා, එක බැරි වෙන අවස්ථා. මෙන්න මේ වගේ තැන්වලදී විශේෂයෙන්ම මේ තැන්වල ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න හරිම පහසුවෙන් අපිට පුළුවන් ළමයි. කවුද අපේ පිටට එන කෙනා? ගවුස් කියන විද්‍යාඥයා. ඇතර මේ ටිකක් බරපතල අනුකලනය කරලා ඔය උත්තරේ ගන්න කෙනෙකුට තමයි දැන් මං ගවුස් ප්‍රමේයෙන් පේලි දෙකෙන් මේ උදාහරණය අපි කරනවා ඉස්සරහට. පේලි දෙකෙන් අර අනුකලනය කරලා ගන්න උත්තරය ගවුස් ප්‍රමේයෙන් ගන්න පුළුවන්. කිසිම අනුකලන කතන්දරයක් නැහැ. හරිම සරලව ටගල උත්තරය ගත හැකි. එතකොට අර ගණිතයේ තියෙන මේ අනුකලන ක්‍රමය පාවිච්චි කරලා මෙතන උත්තරේ අරගෙන ඒ වෙහෙස දරපු කෙනෙකුට තමයි ගවුස්ට ගරු කරන්න හිතෙන්නේ ඇත්තටම. හරිම සරල ක්‍රමයකින් මෙයා කියලා තියෙන විදිහට මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව හොයත හැකි. මෙතනත් හොයතන් පුළුවන්. දැන් මෙතන කූලොම් නියමයේ දාලා කරන්නම බෑ. ගවුස් ප්‍රමේයෙන් මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව ඉතා පහසුවෙන් හොයන්න පුළුවන්. ওই ගණිතයේ තියෙන අනුකලන කතන්දර මුකුත් නැතුව. මෙන්න මේ ගැන තමයි ළමයි දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න හදන්නේ. පේනෝනේ හරි ප්‍රබල කාරණයක් මේ ඉගෙන ගන්නනේ. මොකද මාතෘකාව අපේ ආරෝපණ ව්‍යාප්තින් අවට ක්ෂේත්‍ර තීව්‍රතා සෙවීමට ගවුස් ප්‍රමේය භාවිත කිරීම. ආරෝපණ ව්‍යාප්තින් අවට ක්ෂේත්‍ර තීව්‍රතා සෙවීමට. ආරෝපණ ව්‍යාප්තින්. පේනවද මෙතන ආරෝපණ ව්‍යාප්තියක්. පැතිරීමක්.
මෙතන ආරෝපණ ව්‍යාප්තියක්. මෙන්න මේ වගේ ආරෝපණ ව්‍යාප්තීන් තියෙන තැන්වල ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න අපිට ගවුස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. දැන් හැබැයි ඔන්න සමහර ළමයි නොමග යනවා. ළමයි හිතනවා මේකත් හොඳට ඔළුවට ගන්න. ආරෝපණ ව්‍යාප්තීන් තියෙන ඕනම තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න ගවුස් ප්‍රමේය දාන්න පුළුවන් කියලා. වැරදි. දැන් මම මේ ටික නොකිව්වොත් සමහරු නොමග යනවා. අර මං හිතපු විදිහට නැත්නම් කියපු විදිහට. ළමයි හිතනවා ආරෝපණ ව්‍යාප්තීන් තියෙන ඕනම තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව ගවුස් ප්‍රමේය දාලා පහසුවෙන් හොයන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි ළමයි. ඔගොල්ලෝ කල්පනාවෙන් මේ කොටස හැදෑරුවොත් තේරෙයි ගවුස් ප්‍රමේය දාලා ආරෝපණ ව්‍යාප්තීන් තියෙන තැන්වල ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන්. හැබැයි හැම තැනම නෙමෙයි සමහර තැන්වල. එහෙම කිව්වහම කල්පනා කරන දරුවෙකුට ප්‍රශ්නයක් කොහොමද අපි ඒ සමහර තැන් හඳුනගන්නේ? දැන් මොන වගේ තැනක ගවුස් ප්‍රමේය දාලා ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන්ද? කොහොමද අපි ඒව හොයාගන්නේ? ඒ සමහර තැන් හඳුනගන්නේ කොහොමද? හැබැයි උතන මෙහෙම දෙයක් තියෙනවා මම විභාගෙදී දෙයෝගලන්ට හොයන්න බැරි එකක් හොයන්න කියන්නේ නෑනේ. ගවුස් ප්‍රමේය දාලා හොයන්න බැරි එකක් හොයන්න කියන්නේ නෑනේ ඔයගලන්ට. හොයන්න පුළුවන් එකක් නේ දෙන්නේ. එහෙනම් මේ සමහර තැන් අඳුන ගැනීමේ කුසලතාව අනිවාර්ය නැහැ උසස් පෙළදී. ඒත් මං කියලා දෙන්නම්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ළමයි. අපිට හරියටම ඔයගලන්ටත් ඒක තේරෙයි මං ඉස්සරහට මේ කාරණේ කතා කරගෙන යද්දී හරියටම මෙන්න මෙහෙම සීමාවන් පනවලා මෙහෙමනම් මෙහෙම කරන්න මෙහෙමනම් මෙහෙම කරන්න කියලා එහෙම නිශ්චිත සීමාවන් පනවලා මේ කොටස උගන්වන්න බෑ. ළමයා ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන් වෙන්නේ මොන වගේ තැන්වලද කියලා ඔයගලන්ට වැටහීමක් එයි. මම මේ යටතේ උදාහරණමය අවස්ථා රාශියක් කතා කරද්දී. බරපතල වැඩකට අපි අත ගහලා තියෙන්නේ. මම මේ යටතේ උදාහරණමය අවස්ථා රාශියක් කියලා දෙනවා. ඒකින් එක කරනකොට ඔයගලන්ට වැටහීමක් එයි. මෙන්න මේ වගේ තැන්වල තමයි ගවුස් ප්‍රමේය දාලා ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන්. මම පොඩි හෝඩුවාවක් දෙන්නම්. පොඩි ඉඟියක්. අපි සාමාන්‍යයෙන් මේ ගවුස් ප්‍රමේය දාලා ක්ෂේත්‍ර තීව්‍රතා හොයන්න පුළුවන් තැන් සමමිතිකයි. සමමිතික ලක්ෂණ තියෙන මේවා. ඒතර මොකේ තියෙන සමමිතිකත්වයක්ද කියන එක ඔයගලන්ට තේරෙයි උදාහරණ කරද්දී. දැන් නිකන් මේ වචනේ ඔළුවේ තියාගන්නකො පැත්තක. ගවුස් ප්‍රමේය දාලා ක්ෂේත්‍ර තීව්‍රතාව හොයනකොට ඔගොල්ලෝ දකි ඒ තැන්වල තියෙනවා සමමිතික ලක්ෂණ. සමමිතික ලක්ෂණ. අනේ වගේ සමමිතික ලක්ෂණ සහිත ස්ථානවල ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න ගවුස් ප්‍රමේය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ගවුස් ප්‍රමේයෙන් අපි උසස් පෙළ මට්ටමේදී ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන ප්‍රයෝජනය. මේක ඉස්සෙල්ලා හොඳට ඔලුවට ගන්න මොකද්ද මේ කරන්න යන්නේ. ඊළඟට මම කියලා දෙන්නම් ගවුස් ප්‍රමේය පාවිච්චි කරලා කිසියම් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයනකොට ඔගොල්ලෝ අනුගමනය කරන්න ඕනි වැඩසටහනක් වැඩපිළිවෙලක්. ඒක තියෙනවා පියවර 5ක්. ඒ පියවර 5 සහිත වැඩසටහන හඳුනාගත්තට පස්සේ අපි උදාහරණ කතා කරන්න පටන් ගන්නවා. ළමයිට පෙනේ මේ හැම උදාහරණයකදීම මම මෙන්න පළවෙනි පියවර පාස් කළා, මෙන්න දෙවෙනි පියවර පාස් කළා, මෙන්න තුන්වෙනි පියවර පාස් කළා කියලා විස්තර කර කරන්නේ. ඒ උදාහරණ ටික ඉවර වෙනකොට මේ වැඩේ හරියටම සෙට් වෙලා තියෙන්න ඕනේ. එසා ඔයගලන්ටත් ඔන්න අභියෝගයක් ටාගට් එකක් තියෙනවා. මොකද්ද මේ කරන්න යන්නේ? ඒ කරන්න යන වැඩේ මම පියවරෙන් පියවර ගොඩනගලා දෙනවා. මම කතාව ඉවර කරනකොට
ඔයගලන්ට මේක පුළුවන් වෙලා තියෙන්න ඕනේ. right. මාතෘකාව උනේ ආරෝපණ ව්‍යාප්තීන් අවට ක්ෂේත්‍ර තීව්‍රතා සෙවීමට ගවුස් ප්‍රමේය භාවිත කිරීම. right. පොඩි ආරම්භක සටහනක් ලියන්න මෙහෙම. ක්ෂේත්‍ර තීව්‍රතාව යනු තේරුම් අරන් ලියන්න. ක්ෂේත්‍ර තීව්‍රතාව යනු ධන 1 කූලෝම් ආරෝපණයක් මත යෙදෙන ධන 1 කූලෝම් ආරෝපණයක් මත යෙදෙන විද්‍යුත් බලය බව අපි දනිමු. විද්‍යුත් බලය බව අපි දනිමු. කිසියම් ස්ථානයක ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීමේදී කිසියම් ස්ථානයක තේරුම් ගන්න ලියන්න. ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීමේදී සාමාන්‍යයෙන් අප කරනු ලබන්නේ එම ස්ථානයේහි ධන 1 කූලෝම් ආරෝපණයක් රඳවා එම ස්ථානයේහි ධන 1 කූලෝම් ආරෝපණයක් රඳවා කූලෝම් නියමය මගින් එම ආරෝපණය මත යෙදෙන විද්‍යුත් බලය සෙවීමයි. කූලෝම් නියමය මගින් එම ආරෝපණය මත යෙදෙන විද්‍යුත් බලය සෙවීමයි. right. අලුත් ඡේදකින් යන්න. කෙසේ වුවද ආරෝපණ ව්‍යාප්තීන් පවතින පැතිරීම් ආරෝපණ ව්‍යාප්තීන් එතන ව්‍යාප්තීන් කියන එකට ඉරක් ගහන්න. කෙසේ වුවද ආරෝපණ ව්‍යාප්තීන් පවතින ඇතැම් ස්ථානවල ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීම සඳහා ඇතැම් ස්ථානවල ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීම සඳහා ඉහත ආකාරයට කූලෝම් නියමය යෙදීම අපහසු වේ. මෙබඳු ආරෝපණ ව්‍යාප්තීන් සහිත ස්ථානවල ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීමට ගවුස් ප්‍රමේයය භාවිත කළ හැකිය. ගවුස් ප්‍රමේය භාවිතයෙන් ඕනෑම ආරෝපණ ව්‍යාප්තියක් අසල
ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවිය නොහැකිය. ඕනෑම ආරෝපණ ව්‍යාප්තියක් අසල ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීම කළ නොහැකිය. කළ නොහැකිය. මෙය කළ හැක්කේ සමමිතික ලක්ෂණ පවතින මෙය කළ හැක්කේ සමමිතික ලක්ෂණ පවතින ආරෝපණ ව්‍යාප්තීන් සඳහා පමණි. සමමිතික ලක්ෂණ පවතින ආරෝපණ ව්‍යාප්තීන් සඳහා පමණි. රුලක් ඇරලා අලුත් පිළිකින් යන ළමයි ආරෝපණ ව්‍යාප්තියක් අසල ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීමට ආරෝපණ ව්‍යාප්තියක් අසල ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීමට ගවුස් ප්‍රමේයය භාවිත කිරීමේදී පහත දැක්වෙන පියවර අනුගමනය කළ හැකිය. මම කියන්නේ පියවර 5කින් යුක්ත වැඩසටහනක් හඳුන්වලා දෙනවා කියලානේ. පළවෙනි පියවර ලියන්නේ 5 ගන්න. ළමයි පළවෙනි පියවරේදී ඕගොල්ලෝ කළ යුත්තේ ඒ දීලා තියෙන ආරෝපණ ව්‍යාප්තිය හඳුන ගන්න එක. හරියට හඳුන ගන්න ඕනි. දැන් ආරෝපණ ව්‍යාප්තියක් හඳුන ගන්නකොට අපි බලන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ආරෝපණ ව්‍යාප්තිය ළමයි රේඛීයද? ඒ කියන්නේ මේ දිගක් පුරාද තියෙන්නේ? පෘෂ්ඨීයද? වර්ගඵලයක් පුරාද තියෙන්නේ? නැත්නම් පරිමාද? එන පරිමාවක් පුරාද ආරෝපණ පැතිරලා තියෙන්නේ? එහෙම අපි ආරෝපණ ව්‍යාප්තිය අඳුර ගන්න ඕනි. තව අපි බලන්න ඕනි ආරෝපිත වස්තුව සන්නායකයක්ද කියලා. වැදගත්. ආරෝපිත වස්තුව බලන්න ඕනි ළමයි සන්නායකයක්ද කියලා. මතක තියාගන්න. ඒ ආරෝපිත වස්තුව සන්නායකයක් නම් එයාට දෙන වැඩිපුර ආරෝපණ සේරම දැන් අපි ආරෝපණය කරනකොට එයාට ආරෝපණ දෙනවනේ. ඒ දෙන සේරම ආරෝපණ ළමයි එයාගේ පිටත පෘෂ්ඨේ තියෙන්නේ. වදනවා කල්පනාවෙන් ඉගෙන ගන්න මේ ඒ කොහොමද එම් ප්‍රශ්නයක් එන්න ඕනි. දැන් මම කියනවා ආරෝපිත වස්තුව සන්නායකයක් නම් එයාට දෙන සේරම වැඩිපුර ආරෝපණ එළියට යනවා කියලා. පිටත පෘෂ්ඨේ තියෙන්නේ. તો ළමයි කල්පනා කරන්නේ එහෙම කියන්නේ කොහොමද? දැන් මම ඔප්පු කරලා පෙන්නනවා. දැනට මේක මම කියන නිසා පිළි අරගෙන වැඩ කරගෙන යන්. මම මේක ඉදිරියේදී ඔප්පු කරලා පෙන්නනවා. දැන් ළමයින්ට මතක නෑ නේද මේකත් එක්ක මම එහෙම ඔප්පු කරලා පෙන්නනවා කියලා කරුණු 3ක් කල් දැම්මා. මං හිතන්නේ එක ළමයෙකුටවත් මතක ඇති කියලා. දැන් මේකත් එක්ක 3යි. ඒතර මොනවාද අනිත් 2? ළමයි අපි අන්තිම දවසේ ක්ෂේත්‍ර රේඛාවල ගති ලක්ෂණ ඉගෙන ගන්නකොට මම පස්සේ ඔප්පු කරනවා කියලා කරුණු 2ක් කල් දැම්මා. මොනවද කරුණු 2? ස්ථಿತಿ විද්‍යුත් තත්ත්ව යටතේ ඇති සන්නායක පදාර්ථය තුල විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා නොපවතී. ස්ථಿತಿ විද්‍යුත් තත්ත්ව යටතේ ඇති සන්නායක පදාර්ථය තුල විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා නොපවතී. පස්සේ ඔප්පු කරනවා කිව්වා. විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා සමවිභව පෘෂ්ඨවලට ලම්බක වේ. පස්සේ ඔප්පු කරනවා කිව්වා.
මතක තියාගෙන ඉන්න මට ඕන මග අරින්න පුළුවන්. මේ තුන්වෙනි එක. මොකද්ද? ආරෝපිත වස්තුව සන්නායකයක් නම් එයාට දෙන සේරම වැඩිපුර ආරෝපණ එයාගේ පිටත පෘෂ්ඨයට යනවා. මේ කියපු කරුණු තුනම මයිදිරියේදී ඔප්පු කළ පෙන්නනවා. දැනට මේ වැඩ ටික කරගෙන යන්න මම කියන නිසා මේවා පිළි අරගෙන අපි වැඩ ටික කරගෙන යමු. බය වෙන පයිසෙරම ඔප්පු කළ පෙන්නනවා. ඔන්න ආරෝපණ ව්‍යාප්තිය හඳුන ගන්නකොට ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනි කරුණු ටික. ආරෝපණ ව්‍යාප්තිය රේඛීයද, පෘෂ්ඨීයද, පරිමා ව්‍යාප්තියක්ද, ආරෝපිත වස්තුව සන්නායකයක්ද? සන්නායකයක් නම් එයාට දෙන වැඩිපුර ආරෝපණ එළියේ නේද තියෙන්නේ, පෘෂ්ඨේ නේද තියෙන්නේ? සන්නායක නෙවෙයි නම් තමයි ඇතුළට යන්නේ. ඔය ටික ඔළුවේ වැඩ කරන්න ඕනි ආරෝපණ ව්‍යාප්තිය හඳුනා ගැනීමේදී. අපි එක එක පියවර විස්තර කර කර ලියාගෙනම යන්න ළමයි. ලියන්න පළවෙනි එක. ආරෝපණ ව්‍යාප්තිය හඳුනා ගන්න. ආරෝපණ ව්‍යාප්තිය හඳුනා ගන්න. ඉස්සරෙන් 32ක් දාලා ඊළඟ පේළිය ඉඳලා ලියන්න පොඩි ඡේදයක්. ආරෝපණ ව්‍යාප්තිය රේඛීය, පෘෂ්ඨීය හෝ පරිමා නැත්නම් ඝන කියන එකනේ පරිමා විය හැකිය. තවද ආරෝපිත වස්තුව සන්නායකයක් නම් ඊට ලබා දෙන වැඩිපුර ආරෝපණ සියල්ල එහි පෘෂ්ඨයෙහි ව්‍යාප්ත වේ. එහි පිටත පෘෂ්ඨයෙහි කියලා ලියනකො එහි පිටත පෘෂ්ඨයෙහි ව්‍යාප්ත වේ. right? ඔක තමයි ළමයි පළවෙනි පියවර. 2 අගන්න. දැන් මේ ආරෝපණ ව්‍යාප්තිය නිසා ළමයි බල රේඛා, ක්ෂේත්‍ර රේඛා ඇති වෙනවනේ. ඔයගොල්ලෝ දෙවෙනි පියවරේදී කළ යුත්තේ මොකක්ද? ඒ ආරෝපණ ව්‍යාප්තිය නිසා හටගත් ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය හඳුනා ගන්න ඕනි. කොහොමද එතන බල රේඛා තියෙන්නේ, ක්ෂේත්‍ර රේඛා තියෙන්නේ? දැන් මේ ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය හඳුනා ගන්නකොට ළමයි අපි අර ක්ෂේත්‍ර රේඛාවල ගති ලක්ෂණ කියලා ගොඩාක් ඉගෙන ගත්තේ. ඒ හැම එකක් ගැනම හිතන්න ඕනි. විශේෂයෙන් මේ ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තීන් ළමයි ගොඩාක් තැන්වල ත්‍රිමානයි. right? අපිට අඳින්න අමාරුයි. හැබැයි මනසින් දකින්න පුළුවන් ත්‍රිමාන ගතිය. එතරේ ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තියේ තියෙන ත්‍රිමාන ස්වභාවය, ඒ වගේම සමමිතික ලක්ෂණනේ. දැන් මම කියවනේ මේ ගවුස් ප්‍රමේය දාලා ළමයි අපිට ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන් වෙන්නේ සමමිතික තැන්වල කියලා. එතකොට මේ බල රේඛා ව්‍යාප්තිය වල ඔයගොල්ලෝ දකී උදාහරණ කරද්දී සමමිතික, හරි ලස්සන සමමිතික ලක්ෂණ තියෙනවා. එතකොට මේ ත්‍රිමාන ගතිය, සමමිතික තත්ත්ව ඒව දිහා අපි ඇහැ ගහගෙන ඉන්න ඕනේ. තව දෙයක්. අර ස්ථಿತಿ විද්‍යුත් තත්ත්වය යටතේ තියෙන සන්නායක පදාර්ථය තුල අපි ඉගෙන ගත්තා අන්තිම දවසේ ක්ෂේත්‍ර රේඛා නේ. ඒ වගේ සන්නායකයක ක්ෂේත්‍ර රේඛා එයාගේ පෘෂ්ඨයේදී පෘෂ්ඨයට ලම්බකව තමයි තියෙන්නේ නේ. පටන් ගන්න හරි ඉවර වෙන්නේ හරි. මේ හැම ලක්ෂණයක් පිළිබඳවම අවධානය යොමු කළා අර ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය නිවැරදිව තේරුම් ගැනීම තමයි ළමයෙක් දෙවෙනි පියවරේදී කරන්න ඕනේ. අද ළමයි දන්නවා ක්ෂේත්‍ර රේඛා උදාසීන ලක්ෂ තුලින් යන්නේ නේ. එකිනෙක ඡේදනය වෙන්නේ. ඒ ගොඩාක් ලක්ෂණ අපි ඉගෙන ගත්තනේ. ඒ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉඳලා ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය නිවැරදිව හඳුනා ගැනීම තමයි දෙවෙනි පියවර හැටියට කළ යුත්තේ. right. ලියන 2 ආරෝපණ ව්‍යාප්තිය නිසා හටගත්
ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය හඳුනා ගන්න. ඉස්සරහින් තිත් දෙකක් දාලා ඊළඟ පෙළේ ලියන්න පොඩි විස්තරයක්. මේදී ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තියේ සමමිතික හා ත්‍රිමාන ස්වභාවයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තවද ස්ථිති විද්‍යුත් තත්ත්ව යටතේ ඇති සන්නායක පදාර්ථය තුල තේරුම් ගන්න ලියන්න. ක්ෂේත්‍ර රේඛා නොපවතින බව හා එවැනි සන්නායකයක පෘෂ්ඨයට ලම්බකව ක්ෂේත්‍ර රේඛා පවතින බව සැලකිල්ලට ගත යුතුය. තුන්වෙනි පියවර. මේක තමයි මේ වැදගත්ම පියවර. right? ඒ වගේම ටිකක් අර උදාහරණ කීපයක් අපි කරලා ඉවර වෙනකන් ළමයින්ට පොඩි නුහුරු ගතියක් දැනෙන පියවර තමයි මේක. තුන්වෙනි පියවර. මොකද ළමයි තුන්වෙනි පියවර අපි සුදුසු ගෞසියන් පෘෂ්ඨයක් තෝරන්න ඕනි. වැඩේට දැන් මොකද ළමයි වැඩේ? දැන් මේ සේරම කරන්නේ මොකකටද? මේ ආරෝපණ ව්‍යාප්තියක් තියෙන කිසියම් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න. මුල අමතක කරන්න එපා. ආරෝපණ ව්‍යාප්තියක් තියෙන කිසියම් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න තමයි මේ සේරම වැඩ කරන්නේ. ඒ සඳහා තමයි මේ වැඩ පිළිවෙලක් අපි හදමින් ඉන්නේ. ළමයි තුන්වෙනි පියවර හැටියට කරන්න ඕනේ ඔයගොල්ලෝ සුදුසු ගෞසියන් පෘෂ්ඨයක් තෝරන්න ඕනේ. ටිකක් ආධුනිකයෙකුට අමාරුයි උදාහරණ කීපයක් දකින්නකම් මොන විදිහටද මේ ගෞසියන් පෘෂ්ඨ තෝරනව ඇත්තේ. ළමයින්ට මතකද බර්නෝලි මූල ධර්මයේ දානකොට අපි කියන්නේ එකම අනාකූල රේඛාවක ලක්ෂ දෙකක් තෝරගන්න ඕනි කියලා නේ. දෙරියක් අර මුල කාලේ නේ ගණන් හදලා පොඩි පුහුණුවක් එනකම් ඔය බර්නෝලි මූල ධර්මයේ දාන්න සුදුසු ලක්ෂ දෙකක් තෝරගන්න විදිහනේ අල්ලගන්න අමාරු ළමයින්ටනේ. ඒ වගේ තමයි මෙතනත්. උදාහරණ කීපයක් කරනකොට හැබැයි වැඩේ හරියනවා බය වෙන්න එපා. සුදුසු ගෞසියන් පෘෂ්ඨයක් තෝරන්න ඕනි. ළමයි මම එතනදිත් පොඩි උදව්වක් කරන්නම්. මේ ගෞසියන් පෘෂ්ඨය තෝරනකොට මම මේ කියන කරුණු තුන ගැන සැලකිලිමත් වෙන්න. හැබැයි මේක පොඩක් ඔයගොල්ලෝ තේරුම් ගන්න. මම කලිනුත් කිව්වා මේවර මෙහෙම හරියටම සීමාවන් පනවලා මෙහෙමනම් මෙහෙමයි මෙහෙමනම් මෙහෙමයි එහෙම හරියටම සීමාවන් පනවලා උගන්වන්න අමාරු කොටස් ළමයි. ඒතර ආදුනිකයෙකුට මේ වැඩේ අල්ලගන්නකම් අර හිතන එක පොඩ්ඩක් පහසු කරගන්න තමයි මම මේ ගෞසියන් පෘෂ්ඨයක් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕනි ලක්ෂණ කියලා දෙන්නේ. සමහර තැන්වලදී ඔයගොල්ලෝ දකි මේ කියන ලක්ෂණ ඒ විදිහටම රැක ගන්න බැරි වෙන අවස්ථා එනවා. නමුත් ගොඩක් තැන්වලදී උසස් පෙළ මට්ටමේ ගොඩක් තැන්වලදී මම මේ කියන ලක්ෂණ ටික ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි
ගවුසියන් පෘෂ්ඨයක් නිවැරදි ගවුසියන් පෘෂ්ඨයක් තෝරා ගැනීමේදී. මොනවාද සම්පූර්ණ වෙන්න ඕනි ලක්ෂණ? ළමයි අපි දැන් සේරම වැඩේ මේ වැඩ කරන්නේ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්නනේ. ඒ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය ගවුසියන් පෘෂ්ඨය මත තියෙන්න ඕනි. ගවුසියන් පෘෂ්ඨය මත ඒකේ එළියේවත් ඇතුළේවත් නෙමෙයි ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය ගවුසියන් පෘෂ්ඨය මත තියෙන්න ඕනි. දෙවෙනි ලක්ෂණය. ඒ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගවුසියන් පෘෂ්ඨය හරහා බලරේඛා යන්න ඕනි පෘෂ්ඨයට ලම්බකව. බඳන සමලමෙන්ට නිකන් මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැතුව ඇති. මේවර දැන් ඕගොල්ලෝ උදාහරණමය අවස්ථාවලදී කොහොමද මේ වැඩේ කරන්නේ කියලා දන්නේ නැතුවනේ මේක අහන් ඉන්නේ. දැන් මම මේ සේරම දැනගෙන මේ කතා කරන්නේ. ඒතර මම මේක කියනකොට දැන් මගේ හිත ඇතුලේ චිත්‍රයක් තියෙනවා. ඒත් කාරණේ තාම ඕගොල්ලෝ ගැඹුරට ඉගෙනගෙන නැති නිසා ඕගොල්ලෝ දන්නේ නැහැ ගැන. දැනට පොඩක් අහගෙන මේක ඔළුවේ තියාගෙන යන් අපි වැඩේ කරගෙන යනකොට තමයි ළමයි මේ ඕගොල්ලන්ට තේරෙන්නේ. මොකද මම කියපු ලක්ෂණය මේ බලන්න ආයි. ගවුසියන් පෘෂ්ඨය තෝරනකොට ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය ගවුසියන් පෘෂ්ඨය මත තියෙන්න ඕනි. ඇතුළේවත් එළියවත් නෙමෙයි මත තියෙන්න ඕනි. මත දෙවෙනි ලක්ෂණය. ඒ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ඔය කියන අපි තෝරන්න යන ගවුසියන් පෘෂ්ඨය හරහා ඊට ලම්බකව බලරේඛා යන්න ඕනි. ළමයි ඔය මම කරන්නේ ප්‍රසියුම හිතමු මේ cos θ පදය එක කරන එක. මොකද ඔය cos θ කිව්වේ? මතකද අර ශ්‍රාවය පිළිබඳ අර්ථ දැක්වීම මේ වර්ගඵලය හරහා පවතින ශ්‍රාවය කොහොමද ගන්නෙ ළමයි? ඒ වාරයක් e cos θ. හැබැයි මට පුළුවන් නම් මේ බලන්න. හරියටම වර්ගඵලයට ලම්බකව ක්ෂේත්‍රය තියාගන්න. ඔය ක්ෂේත්‍රය කියන්නේ බලරේඛානේ. ක්ෂේත්‍රයේ තියෙන පැත්තටනේ බලරේඛා තියෙන්නේ ළමයි. වර්ගඵලයට ලම්බකව මෙහෙම ක්ෂේත්‍රය තියාගන්න පුළුවන් නම් ඔලදන මේ cos θ පදේ බලපෑම මට අහක් කරගන්න පුළුවන්. කෙලින්ම ඒ වාරයක් e කියලා ගත හැකි. ළමයි උසස් පෙළ මට්ටමේදී ඔය ගොඩාක් ගණිතමය සෙල්ලම් අපි දාන්නේ නැහැනේ ෆිසික්ස් වලදී. ඒ ගණිතමය සෙල්ලම් දාන එක මග හරින උපක්‍රම තමයි මේ අපි කරන්නේ. අපි කියනවා ගවුසියන් පෘෂ්ඨය තෝරනකොට පරිසම් වෙන්න. බලරේඛා යන්න ඕනේ ඒ ගවුසියන් පෘෂ්ඨයට ලම්බකව. ඇයි මේ? එහෙම ගත්තහම ඕගලන්ට මේ cos θ පදේ බලපෑම අයින් කරලා සරල ප්‍රතිඵල ඔස්සේ උත්තර වලට යත හැකියි. උසස් පෙළ භෞතික විද්‍යාවේදී අර ගණිතමය සෙල්ලම් ගොඩක් අපි දාන්නේ නැති නිසා. මෙච්චර දඟලන්න දෙයක් නැහැ. ගණිතේ පාවිච්චි කරලා මේවා මෙහෙමම තියාගන්න ඕනේ නැහැ ළමයි. මෙහෙම ආනතව තියෙන අවස්ථාවවලදීනේ ගණිතයේ තියෙන වැඩසටහන් වලින් වැඩ වලින් ක්‍රම වලින් අපිට ඒ උත්තර ගත හැකි. ගණන් හදත හැකි. හැබැයි ඕගලන්ට ඒ වගේ අර ගණිතේ පැත්තට බර වෙන විදිහට මේක කරන්නේ නැති නිසා ජීවිතයකන දරුවෝ ඉන්න නිසා මේක සරල මට්ටමට පත් කරගන්න පුළුවන් උපක්‍රම මේ කියලා දෙන්නේ. එතකොට ගවුසියන් පෘෂ්ඨයේ තෝරනකොට මොනවාද සැලකිලිමත් වෙන්න ඕනි කරුණු? ඔලුවට ගන්න. ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය ගවුසියන් පෘෂ්ඨයේ මත තියෙන්න ඕනි. තව ඒ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගවුසියන් පෘෂ්ඨය හරහා බලරේඛා යන්න ඕනි, ක්ෂේත්‍ර රේඛා යන්න ඕනි ගවුසියන් පෘෂ්ඨයට ලම්බකව. තුන්වෙනි එක ගවුසියන් පෘෂ්ඨය සංවෘත වෙන්න ඕනි. කොහෙන්වත් ඇරිලා තියෙන්න බෑ. මං කියවනේ ළමයි මේ ගවුසියන් පෘෂ්ඨ ත්‍රිමාණයි කියලානේ. හාත්පසින්ම වැහිලා තියෙන්න ඕනි. කොහෙන්වත් ඇරිලා තියෙන්න බෑ. ගවුසියන් පෘෂ්ඨය සංවෘත වෙන්න ඕනි. මෙන්න මේ ලක්ෂණ තුනට අනුකූලව අපි ගවුසියන් පෘෂ්ඨය තෝරනවා. අර කතා කරනකොට බරපතලයි වගේ තේරුණාට ඔයගලන්ට තේරෙයි ගණන් හදනකොට උදාහරණ කීපයක් කළාට පස්සේ මේක හරි ලේසි වැඩක් ළමයි. එකම දේ අර ගොඩක් ළමයින්ට මේක අලුත් දෙයක් නෙනේ. දැන් මම දන්නවා සමහර විට පාසල් වල නුත් ළමයින්ට ඔන්ලයින් ඉගෙනුවනේ නේ. මේ දේවල් සමහර දරුවෝ ඉගෙනගෙන නැති. හැබැයි අපි දැකලා තියෙනවා ගොඩක් දරුවන්ගේ
මේ ගවුස් ප්‍රමේය ආශ්‍රිත කරුණු පිළිබඳව තියෙන අවබෝධය හරි අඩුයි. නිකන් කවුරු හරි කියන දෙයක් අනුකරණය කරලා ගානක් දෙකක් හදන්න පුළුවන් වුණාට හරියම වැටහීමකින් මොනවාද මේ කරන්න කියලා හරි වැටහීමකින් මේ කොටස් හදාරන දරුවෝ අපි දැකලා තියෙන ගොඩක් අඩුයි. ඒක නිසා මම මේ කියලා දෙන විදිහට මේක හරියට මේ සංකල්පය ඔලුවට දාගන්න මහන්සි වෙන්න. තුන්වෙනි පියවර තමයි ළමයි සුදුසු ගෞසියන් පෘෂ්ඨය තේරීම. ඒ ගෞසියන් පෘෂ්ඨය තෝරනකොට මම මෙන්න මේ කියන ලක්ෂණ වලට අනුකූල වෙන විදිහට ගෞසියන් පෘෂ්ඨ තෝරන්න ඕගොල්ලෝ පුරුදු විය යුතුයි. දැන් තුන්වෙනි එක සුදුසු ගෞසියන් පෘෂ්ඨයක් තෝරා ගන්න. සුදුසු ගෞසියන් පෘෂ්ඨයක් තෝරා ගන්න. ඒ යටතේ අර තිත් දෙකක් දාලා ඒ යටතේ ලියන්න. ගෞසියන් පෘෂ්ඨය තේරීමේදී පහත ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන්න. පහත ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන්න. රෝමිලකං 1 ක්ෂේත්‍ර තීව්‍රතාව සොයන ලක්ෂය ගෞසියන් පෘෂ්ඨය මත පැවතිය යුතුය. ක්ෂේත්‍ර තීව්‍රතාව සොයන ලක්ෂය ගෞසියන් පෘෂ්ඨය මත පැවතිය යුතුය. රෝමිලකං 2 ක්ෂේත්‍ර තීව්‍රතාව සොයන ස්ථානයේදී ගෞසියන් පෘෂ්ඨය හරහා ඊට ලම්බකව ක්ෂේත්‍ර රේඛා පැවතිය යුතුය. ඊට ලම්බකව ක්ෂේත්‍ර රේඛා පැවතිය යුතුය. රෝමිලකං 3 ගෞසියන් පෘෂ්ඨය සංවෘත විය යුතුය. වටෙම වැහෙන්න ඕනේ. ගෞසියන් පෘෂ්ඨය සංවෘත විය යුතුය. right. හතරවෙනි පියවර. ළමයි දැන් තුන්වෙනි පියවර පාස් කළාට පස්සේ ඇත්තටම වැඩේ ලේසි. හතරවෙනි පියවරේදී කරන්නේ දැන් මේ වෙදී ඔයගොල්ලෝ ගෞසියන් පෘෂ්ඨය තෝරලානේ. ඊළඟට බලන්න මේ ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන සපලාරෝපණය මොකක්ද? දැන් මේ වෙදී ඔයගොල්ලෝ තෝරගෙන තියෙන ගෞසියන් පෘෂ්ඨය ඇතුළට සමහර විට ධනාරෝපණ විතරක් වැටිලා තියෙන්න පුළුවන්. සමහර විට ඍණාරෝපණ විතරක් වැටිලා තියෙන්න පුළුවන්. නැත්නම් ධනාරෝපණයි ඍණාරෝපණයි දෙකම වැටිලා තියෙන්න පුළුවන් නේ. මොකද හතරවෙනි පියවරේදී කරන්නේ? ඒ ඔයගොල්ලෝ තෝරගත්ත ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන සපල ආරෝපණය සොයාගත යුතුයි. right. ලියන්න හතරවෙනි එක. ගෞසියන් පෘෂ්ඨය තුල ඇති සපල ආරෝපණය සොයාගන්න. ගෞසියන් පෘෂ්ඨය තුල ඇති ඇතුලේ තියෙන ගෞසියන් පෘෂ්ඨය තුල ඇති සපල ආරෝපණය සොයාගන්න. පස්වෙනි පියවර. මේ බලන්න. ළමයි සපලාරෝපණය කියුණම් ඔයගොල්ලෝ දන්නවනේ පෘෂ්ඨය හරහා පවතින සපල විද්‍යුත් ශ්‍රාවය කියුබෙදීම එප්සයිලොන් ගෞස් ප්‍රමේයට අනුව. ඒ වගේම අපි ඉගෙන ගත්තා ශ්‍රාවය පිළිබඳ මූලික අර්ථ දැක්වීම මොකක්ද? ඒ වාරයක් e cos θ නේ. ඒ වාරයක් e cos θ. ළමයි අතන අර මේ රෝමිලකන් 2 මේ සුදුසු ගෞසියන් පෘෂ්ඨයක් තේරීම යටතේ රෝමිලකන් 2 ලියලා ඉවර කරපු තැන cos θ සමානයි 1 කියලා දාන්න. අර ලම්බක කතාව තියාගත්තේ ඒ cos θ 1 කරන්න කියලා මං කිව්වනේ නේ. නැත්නම් බලයිනේ මෙතන cos θ ලියලා නැත්තේ ඇයි කියලා.
right cos theta 1 හරි මෙන්න පස්වෙනි පියවර දැන් අර හතරවෙනි පියවරේදී අපි ගවුසියන් පෘෂ්ඨය තුල තියෙන සපලාරෝපණය හොයාගත්තා. එතකොට මෙන්න ගවුස් ප්‍රමේය ඒ වගේම අපි දන්නවා ශ්‍රාවය ලබා ගන්නේ a වාරයක් e cos theta. cos theta එක කරලා තියෙන්නේ ළමයි මට පුළුවන් මේ දෙක මොනා කරන්නද? මේ තියෙන්නේ ශ්‍රාවය මේ තියෙන්නේ ශ්‍රාවයනේ. මේ දෙක සමාන කරන්න පුළුවන්. a වාරයක් e සමානයි q බෙදීම එප්සයිලොන්. පස්වෙනි පියවරේදී අපි කරන්නේ මෙන්න මේ සමීකරණය පාවිච්චි කරනවා. පේනවද අපිට අවශ්‍ය කෙනා ඒ සමීකරණේ ඉන්නවා. අපි ක්ෂේත්‍ර තීව්‍රතාවක් හොයන්න තමයි මේ සේරම සෙල්ලම් දාන්නේ නේ. යාව හොයන්න පුළුවන්. පස්වෙනි පියවර තමයි මෙන්න මේ සමීකරණය පාවිච්චි කිරීම. දැන් මොනවාද මේ සමීකරණේ? දැන් කවුද මේ q කියන්නේ? අර ගවුසියන් පෘෂ්ඨය තුල තියෙන සපල ආරෝපණය. මොකද්ද ඒ කියන්නේ? මොකද්ද ඒ කියන්නේ? ගවුසියන් පෘෂ්ඨය සතු ක්ෂේත්‍ර රේඛා වලට ලම්බක වර්ගඵලය. මතකනේ ළමයි මේ වර්ගඵලයට ලම්බක වෙන විදිහට මෙයාව තේරුවේ. නැත්නම් ගවුසියන් පෘෂ්ඨයේ තේරුවේ අපි ඒ ගවුසියන් පෘෂ්ඨය හරහා බල රේඛා ලම්බකව යන විදිහට. ඒ සමේ ඒ කියන්නේ නිකම්ම වර්ගඵලය නෙමෙයි. ගවුසියන් පෘෂ්ඨයේ වර්ගඵලය නෙමෙයි. පුරුදු වෙන්න මේ ඒව හඳුන්වලා දෙනකොට මෙහෙම කියන්නේ. ගවුසියන් පෘෂ්ඨය සතු ක්ෂේත්‍ර රේඛා වලට ලම්බක වර්ගඵලය. මම කියවනේ උදාහරණ දෙක තුනක් ගන්නකොට ළමයි මේක මේ මහා මාරු දෙයක් නෙවෙයි කියලා ඔයගලන්ට තේරෙයි. දැන් මේ ඔයගලෝ නිකන් පියවර ඉගෙන ගන්නකොටනේ එකපාරට උඩින් පාත් වුණා වගේ මේ කැලේ ටික දකින්නේ. ගණන් වලට මේක ඇප්ලයි කරනකොට හරි ලේසි වැඩක්. right බය වෙන්න එපා. කවුද ඒ කියන්නේ? ගවුසියන් පෘෂ්ඨය සතු ක්ෂේත්‍ර රේඛා වලට ලම්බක වර්ගඵලය. කවුද ළමයි q කියන්නේ? ගවුසියන් පෘෂ්ඨය තුල ඇති සපල ආරෝපණය. ඔන්න පස්වෙනි පියවරේදී කරන්නේ මේ සමීකරණය භාවිත කිරීම. right. පහ කියලා දාලා මේ විදිහට ලියන්න. phi සමානයි q බෙදීම එප්සයිලොන්. phi සමානයි a වැඩි කිරීම e cos theta නැත්තේ කියන එක තේරුම් ගන්න. එතකොට මේ දෙකෙන් ලැබෙනවා a වාරයක් e සමානයි q බෙදීම එප්සයිලොන්. භාවිත කරන්න. භාවිත කරන්න. ඒක තමයි පස්වෙනි පියවර. ඒ යටතේ යටින් ලියන්න මෙහි q යනු ගවුසියන් පෘෂ්ඨය තුල ඇති සපල ආරෝපණයයි. මෙහි q යනු ගවුසියන් පෘෂ්ඨය තුල ඇති සපල ආරෝපණයයි. කැපිටල් A යනු ගවුසියන් පෘෂ්ඨය සතු ක්ෂේත්‍ර රේඛාවලට ලම්බක වර්ගඵලයයි. ගවුසියන් පෘෂ්ඨය සතු ක්ෂේත්‍ර රේඛාවලට ලම්බක වර්ගඵලයයි. හරි. ඔන්න ටිකක් වෙලා අරගෙන මම ක්‍රමානුකූලව මේ කරන්න යන වැඩේ ගැන ඔයගලම දැනුවත් කළා. දැන් අපි ගාව වැඩ සටහනකුත් තියෙනවා. මම කියන්නේ ඊළඟට අපිට කරන්න තියෙන උදාහරණ සාකච්ඡා කිරීමනේ. ඉතින් මම උදාහරණ කීපයක් කතා කරද්දී මේ වැඩ සටහන කොහොමද ගැටලුවකට යොදවන්නේ කියන එක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. ළමයි මෙතනදී මේ කතා කරන හැම උදාහරණයකම ඔයගලන්ට විශේෂණයක් අහන්න ලැබෙනවා මේ ඒකලිත කියලා. අයිසොලේට් කියන වචනේ. ඒකලිතයි කියන්නේ අර හුදකලාව ඉන්නවනේ. වෙන් වෙලා ඉන්නවා.
අනිත් අයගේ බලපෑමකට අහු වෙන්නේ නැතුව ඉන්නවා. දැන් අපි කියනවා මේ ඒකලිත ලක්ෂීය ආරෝපණයක්. මොකද කිව්වේ? ඒකලිත ලක්ෂීය ආරෝපණයක්. අවද ධන ආරෝපණයක්. එතකොට අපි දන්නා එයාගේ බල රේඛා ටික ළමයි මෙහෙම යන්නේ නේ. මෙහෙම යන්නේ. නිකන් හිතන්නකෝ මෙතන තව ආරෝපණයක් තිබුණා කියලා. දැන් ඍණ ආරෝපණයක් තිබුණා. එතකොට මේ බල රේඛා ළමයි මෙතන මෙහෙම නැමෙනවා මෙයාගේ පැත්තටනේ. ධන වලින් ඍණට. එතකොට මෙයා තවදුරටත් ඒකලිත ආරෝපණයක් වෙන්නේ නැහනේ. එයා හොදකලා නැහැ. තව කෙනෙක්ගේ බලපෑමට අහු වෙලා. එතකොට තේරුම් ගන්න ඒකලිත කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද නේ? වෙන අයගේ බලපෑමට අහු වෙලා නැහැ. නිකන් හිතන්න ළමයි මෙතන පෘථුවිය තිබුණා කියලා. ඊට පස්සේ මම පෘථුවියේ විද්‍යුත් ස්වභාවය ගැන කියලා දෙන්නම් ඉදිරි තැනකදී. දැන් මෙතන පෘථුවිය තිබුණොත් එහෙම මේ බල රේඛා ටික ළමයි මෙහෙම එන්නේ. මේ වගේ පෘථුවිය දෙසට මෙහෙම නැමෙනවා. ඇයි කියලා බලමු පස්සේ. දැන් එහෙම වුණොත් මේ ආරෝපණය ඒකලිතද? නෑ. වෙන කෙනෙක්ගේ බලපෑමට අහු වෙලා. දැන් සමහර පොත්පත්වල මේ ඒකලිත ආරෝපණ කියන එක විස්තර කරලා තියෙන්නේ බල රේඛා නැත්නම් ක්ෂේත්‍ර රේඛා සටහනෙහි පෘථුවිය නිසා ක්ෂේත්‍ර රේඛා සටහනෙහි වෙනසක් සිද්ධ නොවන තරමට පෘථුවියෙන් ඈත්ව තියෙන ආරෝපණ තමයි ඒකලිත. පෘථුවිය නිසා කෙනෙක්ගේ ඒ ක්ෂේත්‍ර රේඛා බල රේඛා සටහනේ වෙනසක් සිද්ධ නොවන තරමට පෘථුවියෙන් ඈත් වෙලා තියෙන ආරෝපණ වලට කියනවා ඒකලිත ආරෝපණ කියලා. හැබැයි ළමයි තේරුම් ගන්න ඉතින් මේ ඒකලිත කියන විස්තර කිරීමේදී පෘථුවියම වෙන්න ඕනේ. ඒකලිතයි කියන්නේ හුදෙකලයි කියන එකනේ. වෙන අයගේ බලපෑම වලට ලක් වෙලා නැහැ. ඒ වෙන අය පෘථුවියම වෙන්න ඕනේ නේ. තව අයත් ඉන්න පුළුවන් නේ. ඉතින් දැන් අපි මෙතනින් එහාට කතා කරන්නේ හැම උදාහරණයකදීම ළමයි අපි ඒකලිත ආරෝපණ ගන්න. ඒ කියන්නේ වෙන අයගේ බලපෑම වලට අහු වෙලා නැහැ. ඒ අපි කතා කරන උදාහරණයේදී සඳහන් කරන කෙනා විතරයි එතන ඉන්නේ. වෙන අය වටපිට නැහැ. ඒක තමයි ඒකලිතයි කියන එකෙන් අදහස් කරන්නේ. හරි. දැන් අපි වැඩේට බහිමු. ඔන්න උදාහරණ මම කතා කරන්න පටන් ගන්නෙ. ලියන පළවෙනි එක. ලක්ෂීය ඒකලිත ධන ආරෝපණයක් අසල. ලක්ෂීය ඒකලිත ධන ආරෝපණයක් අසල. දැන් කෙනෙක් බලන්න පුළුවන් ඉතින් ගෞස් ප්‍රමේය දාලා මේ ආරෝපණ පැතිරීම ව්‍යාප්ත වීම තියෙන තැන්වලනේ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයනවා කිව්වේ. මොකද ඔය පටන් ගත්ත උදාහරණේ. ලක්ෂීය එකක්නේ පටන් ගත්තේ නෑ. මම ළමයි මේ ලක්ෂීයකින් වැඩේ පටන් ගන්නේ අර ඔයගලන්ට උගන්වපු පියවර 5 කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ආදුනිකයෙකුට හඳුන්වලා දෙන්න ලේසිම තැන නිසා. එනිසා අපි කොහොමත් දැනටම දන්න ලක්ෂීය එකෙන් වැඩේ පටන් ගමු. එතනින් පස්සේ අපිට ටිකක් බරපතල කොටස් වලට එත හැකි. right? ළමයි මේ හැම උදාහරණයකදීම පොඩක් රටාවල්ල ගන්න හැම උදාහරණයකදීම මම ගැටලුවට අදාළ රූපයකුත් අඳිනවා වෙනම විසඳුමට අදාළ රූපයකුත් අඳිනවා. එකක් දෙකක් කරපුවාම පැටර්න් එක ඔයගලන්ට අහුවෙයි. මේ හැම උදාහරණයකදීම ගැටලුවට අදාළ රූපයකුත් අඳිනවා විසඳුමට අදාළ රූපයකුත් අඳිනවා. මෙන්න දැන් පළවෙනි උදාහරණයේ ගැටලුව. මෙන්න ලක්ෂීය ධනාරෝපණයක්. ඒ ලක්ෂීය ධනාරෝපණයේ ඉඳලා කිසියම් ආර්දුරක් ඈතින් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීම තමයි ළමයි ගැටලුව. හරි? දැන් ඕකේ නම් උත්තරය අපි දැනටම දන්නවනේ. කුලොම් නියමෙන් දන්නවනේ ළමයි. 1/4 එප්සයිලොන් q බෙදීම r වර්ගේ. ඒක ඔයගොල්ලෝ දන්නව දැනටම. ඒතර අපි අලුතින් ඉගෙනගත්ත පියවර ටික අනුගමනය කරන්න පුළුවන් වෙන විදිහට ඒ දන්න එකෙන්ම වැඩේ පටන් ගන්න බලමුකෝනේ. මොන මොන පියවර ඔස්සේද යන්න ඕනි කියලා. හරි. ඔන්න මම ලියන්න දෙන්නම් ඉස්සලහ ගන්න. දැන් ඔන්න මම මේකේ විසඳුම කල්පනා කරන්න හදන්නේ. මතකද අර කියලා දුන්න පියවර එක පාට මේ දැන් මේ කියලා දීපු ගමන් සේරම මතක හිටින්නේ නැහැ මම දන්නවා.
මොකද ළමයි පළවෙනි පියවර? ආරෝපණ ව්‍යාප්තිය හඳුනගන්න කිව්වා. මේකේ හඳුනගන්න ව්‍යාප්තියක් නැහැ නේ. ඉතින් ලක්ෂීයයිනේ. රයිට්. පළවෙනි පියවර ඉවරයි. මොකද දෙවෙනි පියවර? ඒ ආරෝපණ ව්‍යාප්තිය නිසා හටගත්ත ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය හඳුනගන්න කිව්වා. ඔන්න මං හඳුන ගන්නවා. ළමයි දන්නවා ලක්ෂීය ආරෝපණයක ක්ෂේත්‍ර රේඛා තියෙන්නේ මෙහෙම. ලියන්න එපා, ඉස්සලා අහගෙන ඉන්න. ලක්ෂීය ආරෝපණයක ක්ෂේත්‍ර රේඛා තියෙන්නේ මෙහෙම. දැන් මේ ක්ෂේත්‍ර රේඛා සටහන අඳිනකොට මගේ මනස දන්නවා මේක ත්‍රිමානයි. මට ඒක ඇඳලා පෙන්වන්න බැරි වුණාට මගේ මනස දන්නවා මේක ත්‍රිමානයි. ද ක්ෂේත්‍ර රේඛා අඳිනකොට ළමයි අර ත්‍රිමාන ස්වභාවය සමමිතික ගතිය දැන් ඔයගලට තේනවා එක පැත්තක මේක ක්ෂේත්‍ර රේඛා වැඩි වෙන්නේ නැහැ නේ සමමිතිකවනේ තියෙන්නේ. හරි. ඔන්න දෙවෙනි පියවර ඉවරයි. මොකක්ද දෙවෙනි පියවර? ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය. හරි. ඔන්න ළමයි වැදගත්ම පියවර තුන්වෙනි එක. මොකද? සුදුසු ගෞසියන් පෘෂ්ඨය තේරීම. දැන් මෙන්න මේ වගේ තැනකනේ මේ Q කියන ආරෝපණයේ ඉඳලා R දුරක් ඈතින් මෙන්න මේ වගේ තැනකනේ ළමයි ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න කිව්වේනේ. මේ වගේ තැනකනේ. හරි. සුදුසු ගෞසියන් පෘෂ්ඨය තෝරන්න ඕනේ. අහගෙන ඉන්න. ගෞසියන් පෘෂ්ඨයක් තෝරනකොට මොන ලක්ෂණ ගැනද සැලකිලිමත් වෙන්න ඕනි කිව්වේ? ලක්ෂණ තුනක් කිව්වා. ලක්ෂණ තුනක් කිව්වා. මං එකම දේ කී වතාවක් කියනවදනේ. ඒ ඔයගලන්ට ඔළුවට යන්න. ඉතින් පුළුවන් කරගන්න ඔයගලොත් මහන්සි වෙන්න ඕනේ. මම මහන්සි වුණාට ඔයගලන්ට පුළුවන් වෙනවා කියන එක බොරුවක්. මාත් මහන්සි වෙන්න ඕනේ. ඔයගලොත් මහන්සි වෙන්න ඕනේ ළමයි. මොනවාද ලක්ෂණ තුන? මොකක්ද පළවෙනි එක? ක්ෂේත්‍ර තීව්‍රතාව සොයන ලක්ෂය ගෞසියන් පෘෂ්ඨයේ මත තියෙන්න ඕනි. දෙක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ස්ථානයේදී ගෞසියන් පෘෂ්ඨය හරහා බල රේඛා ලම්බකව යන්න ඕනි. තුන සංවෘත වෙන්න ඕනි. මම ළමයි දැන් මේ කොටස උගන්වන ඕන කෙනෙක් කෙලින්ම ඔයගලන්ට ගෝලය ඇඳලා පෙන්නයි. ඔයගලන්ට තේරෙනවා මේක කලින් කතා කරලා තියෙන නිසා ගෝලය තමයි හරි. මම පොඩක් වෙන පැත්තක් පෙන්නලා දෙන්නම්කෝ. කල්පනාවෙන් බලන් ඉන්න. ළමයි මම යෝජනා කරනවා ගෞසියන් පෘෂ්ඨයේ හැටියට ගණකයක්. හරි? මේ සමචතුරස්‍රයක් නෙමේ ත්‍රිමාන තත්ත්වය හිතන්න ගණකයක්. ඔන්න බලන්න මේක සුදුසු ගෞසියන් පෘෂ්ඨයේද කියලා. මම තෝරනවා ගණකයක්. අපි බලමු මේක ගැලපෙනවද කියලා. මොනවාද ගෞසියන් පෘෂ්ඨයක් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕනි ලක්ෂණ? ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය ගෞසියන් පෘෂ්ඨයේ මත තියෙන්න ඕනි. පළවෙනි ලක්ෂණයනේ. හරි. බලන් ඉන්න. මම තේරුවේ ගණකයක්. ත්‍රිමාන තත්ත්වය හිතන්න. ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය ගෞසියන් පෘෂ්ඨයේ මත තියෙන්න ඕනි. හරි. මොකද දෙවෙනි එක? ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගෞසියන් පෘෂ්ඨය හරහා ඊට ලම්බකව බල රේඛා යන්න ඕනි. හරිනේ. ඒකත් හරිනේ. ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගෞසියන් පෘෂ්ඨය හරහා ඊට ලම්බකව බල රේඛා යන්න ඕනි. ඒකත් හරිනේ. තුන සංවෘත වෙන්න ඕනි. ඒකත් හරිනේ. ඒතර බැලු බැලමට අර මම කියපු ලක්ෂණ ටික ළමයි මේ ගණකාකාර ගෞසියන් පෘෂ්ඨය තෘප්ත කරනවා. මේ ගණකාකාර ගෞසියන් පෘෂ්ඨය බැලු බැලමට මම කියපු ලක්ෂණ ටික තෘප්ත කරනවා. හරි. එහෙනම් අපි තුන්වෙනි පියවර සාර්ථකයි කියලා හිතාගෙන පොඩක් යන්ක බලන්න ඉස්සරහට. මොකද ළමයි හතරවෙනි පියවර? බලන්න නෝට් එක බලන්න කමන්නේ. මොකද හතරවෙනි පියවර?
ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන සඵලාරෝපණය හොයා ගන්න ඕනි. හරිම ලේසියිනේ. අර ලක්ෂීය කිව් ආරෝපණයනේ. හරි. ඒකත් හරි. යමු පස්වෙනි පියවරට. E වැඩි කිරීම A සමානයි Q බෙදීම එප්සයිලොන්. මේක A වැඩි කිරීම E කිව්වත් E වැඩි කිරීම A කිව්වත් දෙකම එකයි. මේ සමීකරණය පාවිච්චි කරන්න කිව්වනේ. පාවිච්චි කරන්න උත්සාහයක් ගමුකෝ. ඔන්න අපි හොයන ක්ෂේත්‍ර තීව්‍රතාව E කියන්නේ. කවුද ළමයි A කියන්නේ? බලන්න නෝට් එක බලන්න. කවුද A කියන්නේ? ගෞසියන් පෘෂ්ඨය සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය. ගන්නකො බලන්න ඔය ගෞසියන් පෘෂ්ඨයේ බල රේඛාවලට ලම්බක වර්ගඵලය. මේ ගෞසියන් පෘෂ්ඨය ගන්න බලන්න බල රේඛාවලට ලම්බක වර්ගඵලය. කො? මෙතන තියෙනද වර්ගඵලයක්? මේ එකම එක බල රේඛාවක් විතරක් මේ පැත්තේ තියෙන මූණත කපාගෙන ඒ මූණතේ හරි මැද ලක්ෂය හරහා ලම්බකව ගියා. ත්‍රිමාන තත්ත්වය හිතන්න. දැන් මේ වගේ ලක්ෂ ඔය ගෞසියන් පෘෂ්ඨේ කීයක් තියෙනවද කියලා අහුවොත් මම දන්නවා සමහර ළමයි 4යි කියලා කියයි. 1යි 2යි 3යි 4යි. නෑ 6ක් තියෙනවනේ නේ. ඉදිරිපස සහ පසුපස ගණකයක් නේ. ළමයි හරියටම මේ පෘෂ්ඨයට ලම්බකව බල රේඛා ගිහිල්ලා තියෙන්නේ 6යි. කොහොමද එතනින් අපි වර්ගඵලයක් හදන්නේ බල රේඛා වලට ලම්බක? ඔතනදි තමයි හිර වෙන්නේ. එතකොට මොකක්ද එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි? මේ ඝනකාකාර ගෞසියන් පෘෂ්ඨය මේ ගැටලුව විසඳීම සඳහා යෝග්‍ය ගෞසියන් පෘෂ්ඨය නෙමෙයි. මේ ඝනකාකාර ගෞසියන් පෘෂ්ඨය මේ ගැටලුව විසඳීම සඳහා යෝග්‍ය ගෞසියන් පෘෂ්ඨය නෙමෙයි. ළමයි මේ ගෞසියන් පෘෂ්ඨය ඕනම විදිහකට තෝරගන්න අපිට නිදහස තියෙනවා. ප්‍රශ්න තියෙන එක ගැටලුව විසඳන්න ආධාර වෙන ගෞසියන් පෘෂ්ඨයක් වෙන්න ඉපෑනේ. මෙයා ගෞසියන් පෘෂ්ඨයක් හැටියට මෙයාගේ වැරද්දක් නැහැ. හැබැයි මේ ගැටලුව විසඳන්න සුදුසු කෙනා නෙමෙයි. ඔන්න ඔය පසුබිම යටතේ තමයි ළමයි ගෝලාකාර ගෞසියන් පෘෂ්ඨයට අපි එන්නේ. හිතන්න. ගෝලය ඇරෙන්න වෙන විකල්පයක් මෙතන තියනවද කියලා හිතන්න. කවුරුත් කියන නිසා පිළිගන්නේ නැතුව හිතන්න. දැන් බලන්න ඔය ගෝලාකාර ගෞසියන් පෘෂ්ඨයේ මම මේ කියපු ලක්ෂණ තුන තෘප්ත කරනවද? ඔව්. ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ස්ථානයේ ගෞසියන් පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගෞසියන් පෘෂ්ඨය හරහා බල රේඛා ලම්බකව යනවා. සංවෘතයි. මේ ලක්ෂණ තුන තෘප්ත කරනවා. යන්න හතරවෙනි පියවරට. මොකද හතරවෙනි පියවර? ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන සඵලාරෝපණය හොයාගන්න. හොයන්න දැන් නැහැ Q. පස්වෙනි පියවරට එනවා. E වැඩි කිරීමේ සමානයි Q බෙදීම එප්සයිලොන්. E වැඩි කිරීම කවුද කියන්නේ? ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය. ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය. මේ ගෝලයේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලයම බල රේඛාවලට ලම්බකයි. 4 r වර්ගේ. කවුද Q කියන්නේ? ගෞසියන් පෘෂ්ඨය තුල ඇති සඵලාරෝපණය Q බෙදීම එප්සයිලොන්. අපි දැනටම දන්න උත්තරේ එනවා. 1/4 එප්සයිලොන් Q බෙදීම r වර්ගය. එතකොට මෙතන වටින්නේ ළමයි මේ උත්තරේ නෙමෙයි. උත්තරේ අපි දැනටම දන්නවනේ. අර ඉගෙනගත්ත පියවර ටික ගැටලුවකට කොහොමද අපි ඇප්ලයි කරන්නේ? අනේ කාරණය තේරුම් කිරීම සඳහායි මේ දැනටම ඔයගොල්ලෝ දන්න උදාහරණය මේ කොටසේ පළවෙනි උදාහරණය හැටියට මම යොදාගත්තේ. රයිට්. එක කියලා දාලා එතකොට අපි ලිව්වනේ නේ. එක කියලා දාලා ලිව්වල් මේ ඒකලිත ලක්ෂීය ධනාරෝපණයක් අවට කියලා. මෙන්න ගැටලුවට අදාළ රූපය. හැබැයි ඉතින් පිටපත් කරන වැඩේ හරියන්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ හරියට තේරුම් අරගෙන මොනවද මේ කරන්න කියලා තේරුම් අරගෙන විශේෂයෙන් මම අර කියපු පියවර ඔස්සේ කල්පනා කර කර තමයි මේ රූපය ඇඳිය යුත්තේ. රයිට්. මෙන්න ගැටලුවට අදාළ රූපය මෙන්න විසඳුමට අදාළ රූපය. තේරුම් අරන් කරන්න.
හරිද ළමයි? right දෙවෙනි එක ලියන දෙක කියලා දාලා ආරෝපිත ඒකලිත ඝන හරටිරක් කුහර. ඒ කියන්නේ ඝන හෝ කුහර කියන එක. right? ආරෝපිත ඒකලිත ඝන හෝ කුහර සන්නායක ගෝලයක් අවට. ආරෝපිත ඒකලිත ඝන හෝ කුහර සන්නායක ගෝලයක් අවට. right දැන් හොඳ කල්පනාවෙන් අහගන්න. ඔන්න දැන් අර පළවෙනි වතාවට අපි ආරෝපණ ව්‍යාප්තියක් කතා කරන්නේ ළමයි. දැන් මෙතන ලියුවා මේ ඝන හෝ කුහර සන්නායක ගෝලයක්. ඇයි මේ? ළමයි හිතන්න ඝන සන්නායක ගෝලයක්. මේක ආරෝපණය කළොත් එයාට දෙන ආරෝපණ ටික එළියට යන්නේ මම ධන කියලා ගන්නම් ධනද ඍණද කියන එක ප්‍රශ්නයක් නෑ. මම පස්සේ ඔප්පු කරන්නම් කියලා කල් දාපු කාරණයක් නේ ඔකනේ. සන්නායක ගෝලයක නැත්නම් සන්නායකයකට එක ගෝලයක්ම වෙන්න ඕනේ නෑ ළමයි. සන්නායකයකට දෙන වැඩිපුර ආරෝපණ එළියට යනවා කිව්වා. දෙතර මේක ඝන සන්නායකයක් වුණොත් මෙහෙමනේ. කුහර සන්නායකයක් ගන්න. කුහර සන්නායක ගෝලයක් වුණත් එයාට දෙන වැඩිපුර ආරෝපණ ටික එළියටනේ යන්නේ. එළියට මේ ඇතුල් පෘෂ්ඨයට එන්නේ නැහැ. ඒක නම් මම පස්සේ කියලා දෙන්නම්. මම දැන් මේ කියන දේවල් පිළි අරගෙන අපි ඉස්සරහට යන්. හිමින් යන්. ළමයින්ට පේනවද? ඝන සන්නායක ගෝලයේ ආරෝපණ පැතිරලා තියෙන විදිහයි කුහර සන්නායක ගෝලයේ ආරෝපණ පැතිරලා තියෙන විදිහයි ਸਰව සමයි. මම ඊතරම ළමයින්ට උගන්වද්දි කියන දෙයක් තමයි මේ කොටසේදී මේ ආරෝපණ ව්‍යාප්තිය ඔයගොල්ලෝ හිතන්න දූවිලි තට්ටුවක් කියලා. මේ ගෝලය මත බැඳිලා තියෙන දූවිලි තට්ටුවක්. මෙතන තියෙන විදිහම දූවිලි තට්ටුවක් නේද ළමයි මෙතන තියෙන්නේ. අනිත් එක හොඳට තේරුම් ගන්න විද්‍යුත් ප්‍රතිඵල තීරණය කරන්නේ භෞතික වස්තුව නෙමෙයි ආරෝපණ හැසිරීම. ළමයි විද්‍යුත් ප්‍රතිඵල තීරණය කරන්නේ මේක යකඩ ගෝලයක්ද මේක තඹ ගෝලයක්ද ඔය කාරණේ නෙමෙයිනේ. විද්‍යුත් ප්‍රතිඵල තීරණය කරන්නේ විද්‍යුත් ආරෝපණ. එතකොට තේරෙනවද? පොඩක් ඕගොල්ලෝ මෙන්න මේ ධන ලකුණු ටික ඉතුරු කළා. මේ මැද තියෙන ගෝලය මකන්නකො හිතෙන්. එතකොට මේ වෙනසක් අල්ලන්න පුළුවන්ද කියලා බලන්න මේ දෙකේ. බෑනේ එකම දෙන්නේ ඉතුරු වෙන්නේ නේ. දැන් ඔන්න ළමයෙකුට තේරෙනවා ඝන සන්නායක ගෝලයෙන් ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයි මේ වගේ කුහර සන්නායක ගෝලයකින් ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයි මොකද වෙන්න ඕනි? ਸਰව සමයි. මේ දෙන්නගේ ආරෝපණ හැසිරීම සමාන නිසා. ඒ නිසා දැන් මේ දෙන්නම නියෝජනය කරන්ඩ මම මෙතනින් හට අඳින්නේ මේ වගේ. අඳින්නේ. මෙයාගේ අරය මං ගන්නවා ළමයි කැපිටල් R කියලා. මෙයාට දීපු ආරෝපණය මං ගන්නවා කැපිටල් Q කියලා. මෙයාගේ කේන්ද්‍රයේ ඉඳලා මනින දුර මං ගන්නවා සිම්පල් R කියලා. ළමයි සිම්පල් R කියන්නේ විචල්යක්. මේකේ කොටස් තුනක් අපි සාකච්ඡා කරනවා. මේ කේන්ද්‍රයේ ඉඳලා මනින දුර තමයි සිම්පල් R. එතන සිම්පල් R දුරක් ඈතින් ක්ෂේත්‍ර තීව්‍රතාව ඔයගලන්ට හොයන්න කියන්නේ. සිම්පල් R දුරක් ඈතින් ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න කියන්නේ අවස්ථා තුනක් යටතේ. මොනවාද අවස්ථා තුන?
මං කියවන ළමයි මං හැම එකෙම ගැටලුවට අදාළ රූපයකුයි විසඳුමට අදාළ රූපයකුයි වෙන වෙනම අඳිනවා කියලා. මොනවාද අවස්ථා තුන? මේ සිම්පල් R කැපිටල් R ට වඩා අඩුයි. ළමයි සිම්පල් R කැපිටල් R ට වඩා අඩුයි කියන්නේ කැපිටල් R කිව්වේ මොකද්ද? ගෝලයාරය. සිම්පල් R කිව්වේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනින දුර. මේක විචල්‍යයක්. તો සිම්පල් R කැපිටල් R ට වඩා අඩුයි කිව්වේ ළමයි මේ ලක්ෂය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ගෝලය ඇතුලේ. සිම්පල් R කැපිටල් R ට සමානයි. කොහෙද දැන් ලක්ෂය තියෙන්නේ? හරියටම ගෝලය මතු පිට. සිම්පල් R කැපිටල් R ට වඩා විශාලයි. දැන් කොහෙද ලක්ෂය තියෙන්නේ? ගෝලයෙන් එළියේ. මෙන්න මේ අවස්ථා තුන යටතේ මේ ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතලා ගැටලුවට අදාළ රූපය අඳින්න. තමයි විසඳුම කියලා දුන්නේ නැහැ. ගැටලුවට අදාළ රූප සරහන් ටික ඇඳගන්න. මේ කල් දාලා අපහු පාඩම් කරන්න බෑ ළමයි. මේ කියලා දෙන වෙලාවෙම තේරුම් අරගෙන යන්න. හරිද? අපි විසඳුමට අදාළ රූපයට එමු එහෙමනම්. මොනවාද අර පියවර පහ? පළවෙනි පියවර ළමයි ආරෝපණ ව්‍යාප්තිය හඳුනා ගැනීමනේ නේ. තේරෙනවද මෙතන ආරෝපණ ව්‍යාප්තිය පෘෂ්ඨීයයි. පෘෂ්ඨීයයි පෘෂ්ඨය පුරා පැතිරෙන්නේ. මං කියවන අර සන්නායක ගෝලයකට දෙන ආරෝපණ එළියට යනවා කියලා පෘෂ්ඨේනේ දූලි තට්ටුවක් විදියට. එහෙනම් තේරුම් ගන්න පෘෂ්ඨීය ආරෝපණ ව්‍යාප්තියක් තියෙන පෘෂ්ඨය පුරා පැතිරිච්ච ඒ සේරම පැතිරලා තියෙන ආරෝපණ ප්‍රමාණය තමයි ළමයි Q කියන්නේ. මේක අඳින්න එපා ඔයගොල්ලෝ ඉස්සලා අහගන්න. මෙන්න මේක තියෙන්නේ පෘෂ්ඨීය ආරෝපණ ව්‍යාප්තියක්. ආරෝපණ ව්‍යාප්තිය මම දන්නවා හඳුනාගත්තා. මොකක්ද දෙවෙනි පියවර? අර ඉගෙනගත්ත පියවර බලන්න ආයයි. දෙවෙනි පියවර බල රේඛා ක්ෂේත්‍ර රේඛා. ළමතන මේක සන්නායකයක් නිසා බල රේඛා ඇතුළට යන්නේ. පෘෂ්ඨයේදී පෘෂ්ඨයට ලම්බකවයි බල රේඛා තියෙන්නේ නේ. ළමයි මම ධන ආරෝපණය ගන්න. එතකොට බල රේඛා තියෙන්නේ ඉවතටනේ. ඍණ ආරෝපණ ගන්නත් පුළුවන් ඔයගලන්ට. ඍණ ආරෝපණ ගත්තොත් තේරුම් ගන්න බල රේඛා ඇතුළට අඳින්න ඕනි. මෙන්න බල රේඛා. මේ ද්විමාන රූපයක් මම අඳින්නේ. හැබැයි ද්විමාන රූපය අඳිනකොට මගේ මනස දන්නවා මෙතන තියෙන ත්‍රිමාන ස්වභාවය. මේ තියෙන අර දූවිලි තට්ටුවක් විදිහට මතු පිට බැඳිලා තියෙන ආරෝපණ ටික. ඔන්න දෙවෙනි පියවර අපි පාස් කළා. දෙවෙනි පියවර පාස් කළා ළමයි. ක්ෂේත්‍ර රේඛා ව්‍යාප්තිය අපි හඳුනාගත්තා. අපි දන්නවා ත්‍රිමානයි නේ සමමිතිකයි. එක පැත්තකට වැඩි ප්‍ර හිටින්නේ. තුන්වෙනි පියවර සුදුසු ගෞසියන් පෘෂ්ඨය තෝරා ගැනීම. දැලමයි මට කොටස් 3ක් සාකච්ඡා කරන්න තියෙනවනේ මේකනේ. පළවෙනි කොටස සිම්පල් R කැපිටල් R ට වඩා අඩුයි. එතකොට ළමයි දන්නවා මම ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂය තියෙන්නේ මෙන්න මේ වගේ ඇතුලේ. මේ ගෝලයේ ඇතුලේ තියෙන්නේ මේ වගේ තැනක් කියන්නකෝ. හරි? මේ පළවෙනි කොටස සිම්පල් R කැපිටල් R ට වඩා අඩු අවස්ථාව. පිටපත් කරන්න එපා ඉස්සලා අහගෙන තේරුම් ගන්න. දැන් එතකොට මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව මම හොයන්නේ.
ගවුසියන් පෘෂ්ඨය තෝරන්න එපානේ. හැබැයි ළමයින්ටත් තේරෙනවා ඇති මම ගවුසියන් පෘෂ්ඨය තෝරලා වැඩේ කරලා පෙන්නන්නම්. හැබැයි ඔයගලට තේරෙනවා ඇති මෙතන ක්ෂේත්‍රයක් නැහැනේ. තේරුම් ගන්න අර සන්නායකයක් නිසා ඇතුළට බල රේඛා යන්නේ නැහැ කියන කාරණයක් එක්ක ගත්තහමත් ළමයිට තේරෙනවා මෙතන ක්ෂේත්‍රයක් නැහැ. හැබැයි මේ කාරණය අපි ගවුස් ප්‍රමේය පදනම් කරගෙනත් ඔප්පු කරගමු. ඔන්න මම ගවුසියන් පෘෂ්ඨය තෝරන්නයි හදන්නේ. මොනවාද ළමයි ගවුසියන් පෘෂ්ඨයක් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු තුන? ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂ්‍ය ගවුසියන් පෘෂ්ඨය මත තියෙන්න ඕනි. ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගවුසියන් පෘෂ්ඨය හරහා බල රේඛා ලම්බකව යන්න ඕනි. ළමයින්ට මතකද සුදුසු ගවුසියන් පෘෂ්ඨයක් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕනි ලක්ෂණ තුන කියලා දෙද්දි මං කිව්වා ආදුනිකයෙකුට වැඩේ කරගෙන යන්න ඔය ලක්ෂණ බලන එක හොඳයි. හැබැයි සමහර තැන් වලදී ඒ ලක්ෂණ 100% අපිට තෘප්ත කරන්න බැරි අවස්ථා එනවා කියලානේ. බලන්න මේ වගේ තැනක් නේ. දැන් මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව සෙවීම සඳහා මම ගවුසියන් පෘෂ්ඨය තෝරද්දී දැන් මේ ලක්ෂය ගවුසියන් පෘෂ්ඨයේ උඩට වැටෙන විදිහට මට මොකක් හරි පෘෂ්ඨයක් තෝරත හැකියි. හැබැයි දෙවෙනි ලක්ෂණය ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගවුසියන් පෘෂ්ඨය හරහා බල රේඛා ලම්බකව යන්න ඕනි කියන ලක්ෂණය. ඉතින් මෙතන බල රේඛා නැතුව කොහොමද ළමයි ඒ ලක්ෂණය තෘප්ත කරන්නේ නේ? බැහැනේ. තුන්වෙනි පියවර තමයි ගවුසියන් පෘෂ්ඨයේ සංවෘත වෙන්න ඕනි. ඒ නිසා මෙතනදී ඇත්තටම මට ළමයි තේරුම් ගන්න ගෝලාකාර එකක්ම තෝරන්න ඕනේ නැහැ. හැබැයි මේක අර එළිය ලක්ෂවලදී ඔයගලන්ට තේරෙනවා ගෝලාකාර එකක් තමයි තෝරන්නේ නේ. ඉතින් එළිය ලක්ෂවලදී ගෝලාකාර එකක් තෝරන නිසා මම මේ ලක්ෂය සඳහාත් ගෝලාකාර ගවුසියන් පෘෂ්ඨයක් තෝරන්නම්. හැබැයි මෙතන ළමයි මේ හැඩය වැදගත් නැහැ. මේක මොකක් වුණත් ඔයගලන්ට පේනවා මේ ලක්ෂයේ ඒ පෘෂ්ඨයේ උඩ තියෙන විදිහට මට ගවුසියන් පෘෂ්ඨය තෝරන්න පුළුවන් සංවෘත වෙන විදිහට. ගෝලයක්ම වෙන්න ඕනත් නැහැ. මම ගෝලයක් තේරුවේ අර ඊළඟ කොටස් වලට ගෝලාකාර ගවුසියන් පෘෂ්ඨ තෝරන්න નિયમિત නිසා. ඒ නිසා මේකත් මම ගෝලාකාර එකක් තේරුවා. ඔන්න ගවුසියන් පෘෂ්ඨය තෝරනවා කියන පියවර මම පාස් කළා. ළමයි මොකද්ද හතරවෙනි පියවර? ගවුසියන් පෘෂ්ඨය තුල තියෙන සඵලාරෝපණය හොයාගන්න. කොහොම මේක ඇතුලේ ආරෝපණ නැහැනේ. තියෙන ටික සේරම එළියනේ තියෙන්නේ. එහෙනම් ගවුසියන් පෘෂ්ඨය තුල තියෙන සඵලාරෝපණය 0යි. මොකද හතරවෙනි පියවර? සමීකරණය පාවිච්චි කරනවා. දැන් මම මෙච්චර විස්තර කළා කියන එක ඔයගොල්ලෝ නිකන් ලියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. E වැඩි කිරීම A සමානයි Q බෙදීම එප්සයිලොන්. E වැඩි කිරීම A සමානයි Q ගවුසියන් පෘෂ්ඨය තුල තියෙන සඵලාරෝපණය 0යි. මේ ගවුසියන් පෘෂ්ඨය තුල සඵලාරෝපණයක් නැහැ. මේක 0යි. ළමයි දැන් මේ ගුණිතය 0ට සමාන නිසා කවුරු හරි කියන්න පුළුවන් නේ දැන් මම මේ ගුණිතය 0ට සමාන නිසා ලියනවා ඒ නිසා E සමානයි 0යි කියලා. මේ ගුණිතය 0ට සමාන නිසා මම ලියනවා E සමානයි 0යි. කෙනෙක් කියන්න පුළුවන් එහෙම කියන්නේ කොහොමද? A සමානයි 0 වෙන්නත් පුළුවන් නේ. ළමයිට මතකද දැන් මේ ගවුසියන් පෘෂ්ඨය තෝරනකොට අර දෙවෙනි පියවර අපිට ඇත්තටම අනුගමනය කරන්න බැරි වුණානේ. මොකක්ද දෙවෙනි පියවර? ගවුසියන් පෘෂ්ඨය හරහා බල රේඛා ලම්බකව තියෙන්න ඕනි කියන පියවරනේ. ගවුසියන් පෘෂ්ඨය තෝරනකොට ඒ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන තැනදී ගවුසියන් පෘෂ්ඨය හරහා බල රේඛා තියෙන්න ඕනි ලම්බකව. ඉතින් එතකොට ඒ ලක්ෂණය තෘප්ත කරන්න බැරි පසුබිමක තමයි අපි සමීකරණ ලියුවේ. එහෙම ලියලා දැන් අපි කියනවා නම් මේ ගුණිතය බිඳුව උනේ ඒ බිඳුව වෙච්ච නිසයි කියලා ඒක තර්කානුකූල නෑ. ඒ කියන කෙනාට අදහසක් දෙන්න පුළුවන් කමක් මේ ගවුසියන් පෘෂ්ඨය තුල තිබුණේ නෑ. ඒ කියන කෙනා කවුද කියන්නේ? ගවුසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය. ඉතින් අපි දන්නවා එහෙම වර්ගඵලයක් මෙතන ගන්න හැකියාවක් තිබුණේ නෑ. එහෙම පසුබිමක අපි සමීකරණ ලියලා කියනවා නම් ඒ බිඳුවයි කියලා ඒක තර්කානුකූල නෑ ළමයි. මේක හරියට දැන් උඩුකුරු තෙරපුම අපි ආකිමිඩියස් මූලධර්මයෙන් ගන්නවනේ. නේ? ආකිමිඩියස් මූලධර්මයෙන් උඩුකුරු තෙරපුම ගන්නවා. එතකොට ගිලිලා නැති වස්තුවක් සම්බන්ධයෙන් අපි කියනවා ආකිමිඩියස් මූලධර්මයෙන් යට දාන්න බෑ කියලා. මෙයා හිතන්න. වස්තුවක් ගිලිලා නැහැ. අර්ධ වශයෙන් හරි සම්පූර්ණයෙන් හරි ගිලිලා නැහැ. ද ගිලු නොත්නේ ළමයි
ආකිමිඩිස් මූලධර්මය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගිලිලා නැති වස්තුවක් සම්බන්ධයෙන් කියනවා අපි මෙයාට ආකිමිඩිස් මූලධර්මය දාන්න බෑ කියලා. ඒක තර්කානුකූලදනේ. ආකිමිඩිස් මූලධර්මය දාන්නේ ගිලුණු වස්තුවක් සඳහා නොගිලුණු වස්තුවක් පෙන්නලා අපි කිව්වොත් මෙයාට ආකිමිඩිස් මූලධර්මය එහෙම දාන්න බෑ කියලා ඒක තර්කානුකූල වගන්තියක් නෙමෙයි. අපිට මම මේ මතු කරන තර්කය තේරුම් ගන්න. ආකිමිඩිස් මූලධර්මය දාන්න බැරි තැනක ආකිමිඩිස් මූලධර්මය දාන්න බැරි තැනක නේ ආකිමිඩිස් මූලධර්මය ගැන කතා කරන එකේ තේරුමක් නෑනේ. දැන් බලන්න මේ ඔගොල්ලෝ මම තාම ඔයගලන්ට නැති වුණාට ඔය පෘෂ්ටිකාතතිය ගැන අහලා තියෙනවා. සමහර ළමයි දැකලාත් ඇති මේ වතුර පෘෂ්ඨයක වාණි ඉඳි කට්ටක් අපිට පා කරත හැකි. නේ? වතුර පෘෂ්ඨයක ජල පෘෂ්ඨයක මෙහෙම වාණි ඉඳි කට්ටක් අපි ඉඳි කට්ටක් තිබ්බොත් එහෙම සීරුවෙන් තියන්න ඕනි. දැන් වාණි වල ඝනත්වය වතුරට වඩා වැඩි. සාමාන්‍ය වාණි කැලලක් වතුරට දැම්මම කිඳා බහින්න ඕනේ. නමුත් මේ වාණි ඉඳි කට්ට ළමයි මෙහෙම ගිලෙන්නේ නැතුව තියත හැකි. ඒ තියන්නේ මේ පෘෂ්ටිකාතතිය කියන බලය නිසා. මේක හරියට නිකන් රබර් සිවියක් වගේ ඇදිලා තියෙන්නේ. ඒ ඇදිච්ච රබර් සිවියක් උඩ ළමයි වස්තුවක් තිබ්බහම පොඩ මේක ඇතුළට තෙරපිලා නතර වෙනවනේ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ වස්තුව මත යෙදෙන උඩුකුරු තෙරපුම ආකිමිඩිස් මූලධර්මයට එකඟ නැහැ කියලා ඔය වගන්තිය සාධාරණද බලන්න. මේ වස්තුව මත යෙදෙන උඩුකුරු තෙරපුම ආකිමිඩිස් මූලධර්මයට එකඟ නැහැ කියලා කියන වගන්තියක්. මේ MCQ එකක් තිබුණා විභාග ප්‍රශ්නයක. ඒකයි මම මේ කතා කරන්නේ. මේ ඉන්දිකටුව නැත්නම් මේ වස්තුව මත යෙදෙන උඩුකුරු තෙරපුම ආකිමිඩිස් මූලධර්මයට අනුකූල නොවේ. ඒ වගන්තිය තේරුමක් නැහැනේ. මෙයා මත උඩුකුරු තෙරපුමක් යෙදෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක ආකිමිඩිස් මූලධර්මය ගැන කතා කරනවා. ළමයි මෙයා තරලය විස්ථාපනය කළා නැහැ. මෙයා ගිලිලා නැහනේ. මේ ද්‍රවය තුල මෙයා ගිලිලා නැහැ. නිකන් මෙතන තෙරපීමක් විතරයි තියෙන්නේ. එසා කවුරු හරි කියනවා නම් මෙයා මත යෙදෙන උඩුකුරු තෙරපුම ආකිමිඩිස් මූලධර්මයට එකඟ නැහැ කියලා ඒ ප්‍රකාශය තේරුමක් නැති ප්‍රකාශයක්. මෙයා මත උඩුකුරු තෙරපුමක් යෙදෙන්නේ නැති අවස්ථාවක කොහොමද ආකිමිඩිස් මූලධර්මය ඇප්ලයි කරන්නේ මෙයාටනේ? අන්න ඒ වගේ දෙයක් මම මේ කියන්නේ තේරුම් ගන්න මහන්සි වෙන්න. ළමයි දන්නවා කවුද ඒ කියන්නේ? ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය. ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවට ලම්බක වර්ගඵලය. හැබැයි ওই ලක්ෂණය අපිට සම්පූර්ණ කරන්න බැරි වුණා ළමයි මේ වර්ගඵලය නැත්නම් මේ ගෞසියන් පෘෂ්ඨය තෝරද්දී. ඒතර ඒ ලක්ෂණයට අවස්ථාවක් දෙන්න මේ ගෞසියන් පෘෂ්ඨය තෝරද්දී බැරි වෙච්ච අපි මෙතෙන්ට ආවහම කියනව නම් ඒ කියන කෙනා බිඳුවයි කියලා ඒක තර්කානුකූල නෑ. ඒට වටිනාකමක් දෙන්න බැරි වෙච්ච පසුබිමක ඒට අදහසක් දෙන්න බැරි වෙච්ච පසුබිමක මේ ගෞසියන් පෘෂ්ඨය තෝරද්දී අපිට මෙතෙන්ට ඇවිල්ලා ඒ බිඳුවයි කියලා කියන සාධාරණ අයිතියක් නෑ. ඒ නිසායි ඒ ගුණිතය බිඳුවට සමාන වීමේදී මම නිගමනය කරන්නේ E සමානයි බිඳුවයි කියලා. මට මේවා ගොඩාක් විස්තර කරන්න නැතුව නිකන් ඔහෙ කියලා දාන්න පුළුවන් ගොඩක් අය වගේ. නමුත් තමයි මේ විද්‍යාත්මක තර්ක නිවැරදිව ගොඩනගන්න. E බිඳුවයි. ඒ කියන්නේ මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි. හැබැයි හොඳට අහගන්න මම මේ කරපු වැඩේ හරිම අවදානම්. හරිම අවදානම්. දැන් මම මෙතනින් එහාට කියන විස්තර ටික මම නොකියුවොත් මේ කරපු වැඩේ නිසා සමහරු ලොකු වැරදි වැඩ කරන්න පෙළඹෙනවා. මොකද මං කලේ? නිකන් බලමට කෙනෙක්ට හිතනවා මෙහෙම. ගෞසියන් පෘෂ්ඨයක් තේරුවා. ඒකේ සඵලාරෝපණයේ බිඳුවයි. එතකොට කිව්වා ඒ ගෞසියන් පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි. දැන් ළමයි දාගන්නවා මේක ආදර්ශයක් විදියට ඔලුවට. ගෞසියන් පෘෂ්ඨයක් තෝරලා ඒක ඇතුලේ සඵලාරෝපණය බිඳුව වෙච්ච ගමන් ගෞසියන් පෘෂ්ඨය මත ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුව කරත හැකි. වැරදි. එහෙම තීරණ ගන්න බෑ. මේ බලන්න මම හොඳම උදාහරණයක් කියන්න. දැන් ওই විද්‍යුත් ක්ෂේත්‍ර අමාරුයි කියන්නේ මෙන්න මේ හින්දා ළමයි.
දැන් බලන්න මම එකක් අරගෙන දැන් කීයක් මට කියන්න වෙනවද මේක හරියට පැහැදිලි කරලා දෙන්න දරුවෙකුටනේ. ඒතර හරි ආසාවෙන් වමනාවෙන් මේ කොටස් හදාරන දරුවෙක් ඇරෙන්න අනිත් අය හිතනවා මේක හරි මේ පැටලිලි සහගත වැඩක් වගේනේ. අර එහෙන් තව කැලලක් කියනවා මෙහෙන් කැලලක් කියනෝනේ. නමුත් ඒ සියල්ල කියන්න ඕනි හරියට මේවා පැහැදිලි කරනවා නම් කෙනෙක්. නැත්තම් මටත් පුළුවන් මතු පිටින් යන්න. මේ විස්තර කිරීම වලට යන්න නැතුව නිකන් මතු පිටින් යන්න පුළුවන්. දැන් මම මේ කරපු වැඩේ හරිම මේ අවදානම් සහගත වැඩක්. මම විස්තර කරේ නැත්නම් ළමයි හිතයි ගෞසියන් පෘෂ්ඨයක් තෝරනවා. ඒක ඇතුලේ ආරෝපණය සඵලාරෝපණයේ බිඳුව වෙච්ච ගමන් ඒ ගෞසියන් පෘෂ්ඨයේ මත තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුව කරත හැකි. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ හැමතිස්සෙම. මෙතනදී ඒක හරි ගියාට හැමතිස්සෙම හරියන්නේ නැහැ. මේ බලන්න. මේකත් බොහොම ජනප්‍රිය ගැටලුවක්. ඔය පේපර් ක්ලාස් එකේදීම අපි මේ ගැන කතා කරනවා. ළමයි ආරෝපිත ගෝලයක් සන්නායක නෙමෙයි ඇතුලේ ආරෝපණ තියෙනවා. මේකෙන් මේ වගේ කුහරයක් කපලා අයින් කරනවා. ඔයගලන්ට කියනවා මේ කුහරය ඇතුලේ ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න කියලා. දැන් අර මම කලින් කරපු වැඩේ මෙතනටත් කරන්න පුළුවන් කියලා ළමෙක් හිතුවොත් ළමයා මොකද කරන්නේ? තෝරනවා මෙහෙම ගෞසියන් පෘෂ්ඨයක්. ඒක ඇතුලේ E වැඩි කිරීම ඒ සමානයි Q බෙදීම එප්සයිලොන්. මේ ගෞසියන් පෘෂ්ඨය ඇතුලේ සඵලාරෝපණයක් නැහැ. බිඳුවයි. E සමානයි බිඳුවනි. එන මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි. ළමයි හිතනවා ඉතින් සර්රුත් කළානේ මේ වගේ එකක්. අපි කරපුවම මොකද? ළමයි මෙතෙන්ට මේ නිගමනය හරි ගියාට මෙතෙන්ට මේ නිගමනය හරියන්නේ නැහැ. එහෙනම් පේනවද හරි අවදානම් සහගත වැඩක් අපි කළේ. මම තව පැහැදිලි කරන්නම් අහන් ඉන්න. හරි අවදානම් සහගත වැඩක් අපි කළේ. හිතන්න එපා ඕනම ගෞසියන් පෘෂ්ඨයක් තෝරලා ඒක ඇතුලේ සඵලාරෝපණයේ බිඳුව වෙච්ච ගමන් ගෞසියන් පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුව කරන්න පුළුවන් කියලා. දැන් ඔන්න දක්ෂයාට තේරෙනවා මෙතෙන්ට මේ නිගමනය හරි ගියෙත් මෙතෙන්ට මේ නිගමනය වැරදුනෙත් ඇයි කියලා. ළමයි මේ කතාවේ ආරම්භය ඔයගලන්ට මතකද? මේ සේරම වැඩ කළේ අපි කිසියම් ස්ථානයක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්නනේ. ගෞස් ප්‍රමේය දාලා ක්ෂේත්‍ර තීව්‍රතාව ඕනම තැනක හොයන්න පුළුවන් කියලා මම කිව්වද? ගෞස් ප්‍රමේය දාලා ඕනම තැනක ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන් කියලා මම කිව්වද? මම කිව්වා එහෙම බෑ. ගෞස් ප්‍රමේය දාලා ක්ෂේත්‍ර තීව්‍රතාව හොයන්න පුළුවන් සමමිතික ලක්ෂණ තියෙන තැන්වලදී විතරයි කියලා කිව්වා. මෙතන ඒ සමමිතිකත්වය තියෙනවා. ඒ නිසා මේ නිගමනය හරි ගියා. මෙතන ඒ සමමිතිකත්වය නැහැ. මෙතන ඒ සමමිතිකත්වය නැහැ. ඒ නිසා මේ නිගමනය වැරදුනා. තේරුම් ගන්න හරියට කරුණු. ඒසා පරිස්සම් වෙන්න. ඕගලන්ට කැමති ගෞසියන් පෘෂ්ඨ තෝරලා ඒ ගෞසියන් පෘෂ්ඨ ඇතුලේ සඵලාරෝපණය බිඳුව වන හැම අවස්ථාවකදීම ගෞසියන් පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි කියලා කියන්න හදිස්සි වෙන්න බෑ ඕගලන්ට. ඒ නිගමන හරියන්නේ ළමයි මේ වගේ සමමිතික ලක්ෂණ තියෙන තැන්වලදී. මෙතෙන්ට ඒක හරි ගියාට අතෙන්ට ඒක හරියන්නේ නැහැ. හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි තර්කයක්. හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි තර්කයක්. දැන් හරිනේ. ඔන්න මම කාරණේ කියලා දුන්නා. රයිට්? මෙන්න පළවෙනි කොටස. එතකොට මේක ඇතුලේ ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි. දෙවෙනි කොටස. සිම්පල් R සමානයි කැපිටල් R. අහන් ඉන්න. සිම්පල් R සමානයි කැපිටල් R. ඒ කියන්නේ ළමයි ලක්ෂය තියෙන්නේ මේ ගෝලයේ මතු පිට. දැන් බලන්න
ඒ ගෝලය මතු පිට තියෙන ලක්ෂය පදනම් කරගෙන මම ගෞසියන් පෘෂ්ඨය තෝරද්දී ළමයි ඔතන හරි සියුම් කාරණයක් right ඔය සිම්පල් R සමානයි කැපිටල් R කියන අවස්ථාව හරි සියුම් දැන් ඔය ලක්ෂය තියෙන්නේ ඇත්තටම ගෝලයේ මතු පිටනේ ඒතර ඒ ලක්ෂය තියෙන්නේ අර දූවිලි තට්ටුවට යටින්ද උඩින්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ දැන් මේ ආරෝපණ ටික මං කියවනේ ළමයි දූවිලි තට්ටුවක් වගේ හිතන්න කියලා නේ දැන් සිම්පල් R සමානයි කැපිටල් R කියන අවස්ථාවේ අපි සලකලා බලන ලක්ෂය තියෙන්නේ ඔය දූවිලි තට්ටුවට යටින් නේද යටින් නේද ඊට පස්සේ ඒ ලක්ෂය අහුවෙන විදිහට ගහන්න ගෞසියන් පෘෂ්ඨයක් ගෝලාකාර ගෞසියන් පෘෂ්ඨයක් ගහන්න මනසින් ළමයි අර දූවිලි තට්ටුවට යටින් නේද ගෞසියන් පෘෂ්ඨය වදින්නේ එතකොට තේරෙනවද මේ ගෞසියන් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණ නැහැ මේකමයි ඒ ගෞසියන් පෘෂ්ඨය ඇතුලේ ආරෝපණ නැහැ එහෙමනම් මේ මතු පිට ක්ෂේත්‍ර තීව්‍රතාවත් බිඳුවයි සිම්පල් R සමානයි කැපිටල් R අවස්ථාවේදී ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි හැබැයි කවුරු හරි මෙහෙම කළොත් අංශු මාත්‍රයක් මේ වගේ එළියට ඇවිල්ලා දැන් මේ රූප සටහනේ මට ඔය අංශු මාත්‍ර ලකුණු කරන්න බෑ රයිට් මම ටික වැඩිපුර ආවා කතාව තේරුම් ගන්න අංශු මාත්‍රයක් එළියට ඇවිල්ලා අර දූවිලි තට්ටුවෙන් අපි පොඩ්ඩක් උඩට ගිහිල්ලා ගහනවා මෙහෙම ගෝලාකාර ගෞසියන් පෘෂ්ඨයක් ළමයි අපි අංශු මාත්‍රයයි එළියට ආවේ එන මේ ගෝලාකාර ගෞසියන් පෘෂ්ඨයේ අරය අර සිම්පල් R කියන අරය කාට සමානයි කියලා ගත හැකිද කැපිටල් R ට සමානයි කියලා තාමත් ගත හැකි දැන් මම ටිකක් ඈඩ් කරලා ඇඳලා තියෙනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න කතාව මං අංශු මාත්‍රයක් එළියට ආවා ඇවිල්ලා මේ හරියෙන් ගහනවා ගෞසියන් පෘෂ්ඨයක් දැන් මේ ගෞසියන් පෘෂ්ඨයේ වදින්නේ දූවිලි තට්ටුවට එළියෙන් එන ළමයි මේ ගෞසියන් පෘෂ්ඨයට අර දූවිලි තට්ටුවේ තියෙන සේරම ආරෝපණ ටික ඇතුළත් දූවිලි තට්ටුවේ තියෙන සේරම ආරෝපණ කියන්නේ Q නේ එන මේ ගෞසියන් පෘෂ්ඨය තුළ තියෙන සඵල ආරෝපණය Q තේරුම් ගන්න සිම්පල් R සමානයි කැපිටල් R කියන අවස්ථාවේදී කවුරු හරි කිව්වොත් ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි කියලා ඒ උත්තරය කිසිම ආකාරයකින් වැරදි නෑ ඒ උත්තරේ හරි හැබැයි කවුරු හරි තව අංශු මාත්‍රයක් එළියට ඇවිල්ලා ගෞසියන් පෘෂ්ඨය ගහලා ක්ෂේත්‍ර තීව්‍රතාවක් මෙතන තියනවා කියලා ඔප්පු කළොත් ඒකත් වැරදි නෑ එතකොට ළමයි ඔය සිම්පල් R සමානයි කැපිටල් R කියන තැනදී බිඳුවයි කියන කාරණේ අපිට තේරෙනවනේ මං අංශු මාත්‍රයක් එළියට ඇවිල්ලා ගහපු මෙන්න මේ ගෞසියන් පෘෂ්ඨය පදනම් කරගෙන සමීකරණය ලියනවා. ඔයගොල්ලෝ තේරුම් ගන්න පිළිපත් කරන්න බලන් ඉන්න එපා. දැන් ඔන්න මේවා යාන්ත්‍ර විද්‍යා කතන්දර නෑනේ. අර සුද්ධ වශයෙන්ම විද්‍යුත් ක්ෂේත්‍ර. ඒකයි මං කලින් කිව්වේ ඕවා. මුල හරිය යාන්ත්‍ර විද්‍යාවේ හුරුව තිබුණට ඊළඟට විද්‍යුතය සම්බන්ධ කරුණු තියෙන්නේ. මෙන්න මම සමීකරණ ලිව්වා ළමයි. E වැඩි කිරීම A කවුද ළමයි ඒ කියන්නේ? පුරුදු වෙන්න. ආයි කරලා පුරුදු වෙන්න. කවුද ඒ කියන්නේ? ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය. ළමයි මේ ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය මොකද්ද? මේ ගෝලාකාර ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය මොකද්ද? එයාගේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය 4πr වර්ගය. මොනාර්ද? දැන් සිම්පල් R කැපිටල් R ට සමානයි. මොකද ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන සඵල ආරෝපණය අර දූවිලි තට්ටුවේ තියෙන සේරම ඒ කියන්නේ Q බෙදීම එප්සයිලොන් E සමානයි 1/4 Q බෙදීම R වර්ගය. මෙන්න සිම්පල් R සමානයි කැපිටල් R අවස්ථාව යටතේ අර අංශු මාත්‍රයක් එළියට ආපු තැන ක්ෂේත්‍ර තීව්‍රතාව මං හෙව්වා. මම දන්නවා සමහර මට ඉතින් අර එකම විදිහේ උත්තරයක් නේද දෙන්නේ කියලා. නෑ ඔය වෙනස් වෙනවා තව උදාහරණ වලට යද්දි ළමයි මේ මුල හරිය විතරයි තාම. තුන්වෙනි කොටස සිම්පල් R කැපිටල් R ට වඩා වැඩි කෙලිම එළියේ මෙහෙන් ගහන්නේ ගෞසියන් පෘෂ්ඨේ. ළමයිට තේනවා ගෞසියන් පෘෂ්ඨේ විශාල වුණාට වැඩක් නෑ. ඒ ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන ආරෝපණය කියන්නේ මේ ගෝලයේ තියෙන ආරෝපණය Q. සමීකරණය පාවිච්චි කරනවා. සිම්පල් R විශාලයි කැපිටල් R right
පිටපත් කරන්න එපා. E වැඩි කිරීම A සමානයි Q බෙදීම එප්සයිලොන්. E වැඩි කිරීම මොකද්ද ගෞසියන් පෘෂ්ඨයේ සතු බල රේඛාවලට ලම්බක වර්ගඵලය ගෝලයේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. දැන් ගෝලයේ ආරේ සිම්පල් ආරයි. මොකද්ද ගෞසියන් පෘෂ්ඨය තුල තියෙන සපලාරෝපණය Q. E සමානයි 1/4 එප්සයිලොන් Q බෙදීම R වර්ගය. ළමයි මට පුළුවන් දැන් කොටස් තුන හරි. මේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනින දුරත් එක්ක පටන් ගන්න එපා කිව්වේ ඒකයි. මේ සේරම ටික කළාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ලියන්න ඕනේ නැත්නම් අදින්න ඕනේ තැන්. මේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනින දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය වන ආකාරය මම ප්‍රස්ථාරගත කරන්න හදන්නේ. ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනින දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය වන ආකාරය මම ප්‍රස්ථාරගත කරන්න හදන්නේ. මේ බලන්න ක්ෂේත්‍ර තීව්‍රතාව. ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනින දුරත් එක්ක මේ ගෝල කේන්ද්‍රයේ ඉඳලා මනින දුරත් එක්ක දැන් අපි දැක්කනේ ළමයි ගෝලයේ ඇතුලේ ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි නේ. මෙහෙම එන්නේ. ඔයගොල්ලෝ දන්නවා ක්ෂේත්‍ර තීව්‍රතාව දෛශිකයක්. දැන් මීට කලිනුත් අපි ක්ෂේත්‍ර තීව්‍රතාවයි ප්‍රස්ථාරය ඇඳා. ක්ෂේත්‍ර තීව්‍රතාව දෛශිකයක් ප්‍රස්ථාරගත කරනකොට එක පැත්තකට තියෙන දෛශික ධන කියලා සම්මත කරගන්න ඕනි. සාමාන්‍යයෙන් අපි මේ පැත්තට තියෙන දෛශිකනේ ළමයි ධන කියලා සම්මත කරගන්නේ නේ. දැන් මේ සම්මුතියට අනුව මෙන්න මේ රේඛාව දිගේ යනකොට තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාව ධනද ඍණද? මේ ඊතලයේ බලන්න. ඔය ඊතලයේ ඉන්න ළමයි ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාවත් පෙන්වන්නේ නේ. අයනම් මේ රේඛාව දිගේ යනකොට තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාව ධන. හැබැයි ළමයි මේ සම්මුතියට අනුව මේ රේඛාව දිගේ මෙහාට යනකොට තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාව ධනද ඍණද? ඍණයිනේ. එහෙනම් මේ කොටසේ ප්‍රස්ථාරය දෙන්න ඕනි ළමයි ඊවල ඍණ පැත්තේ. මේ කොටසේ ප්‍රස්ථාරය දෙන්න ඕනි ඊවල ධන පැත්තේ. අපි දැක්කා මේ මතු පිට මතකද අර දූවිලි තට්ටුවට අංශු මාත්‍රයක් එළියට ආවහම ක්ෂේත්‍ර තීව්‍රතාවක් තිබුණා. දූවිලි තට්ටුවෙන් අංශු මාත්‍රයක් එළියට ආවහම මේ තියෙන්නේ. මේක තමයි අර මතු පිට තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාව. කැපිටල් R ඉන්නේ මෙතන සිම්පල් R වෙනුවට නේ. එයාගේ තමයි ළමයි මේ මෙතන මේ ලෙවල් එක. ඊට පස්සේ ඈතට යනකොට මේ ගෝලයෙන් එළියේ මේ තියෙන ගෝලයෙන් එළියේ දැන් අපි තව තවත් ඈතට යනකොට ඔයගොල්ලෝ දන්නවා මේ කෑල්ල වෙනස් වෙන්නේ Q වෙනස් වෙන්නේ දුර වැඩි වෙන්න ක්ෂේත්‍ර තීව්‍රතාව ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මෙතන වර්ගය තියෙන්නේ. ලබන වර්ගය තිබුණාම මේක ඉක්මනට අඩු වෙනවා. කලිනුත් කතා කළා. හැබැයි දැන් මේක අඩු වෙලා බිඳුවටම අඩු වෙන්නේ ළමයි. දුර වැඩි වෙලා අනන්තයටම වැඩි වුණාමනේ. එහෙනම් මේ වගේ නෙන්නේ ප්‍රස්ථාරය. දුර වැඩි වෙනකොට ක්ෂේත්‍ර තීව්‍රතාව ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඉක්මනට පල්ලෙහාට එනවා. හැබැයි මේක බිඳුවට යන්නේ අනන්තයට ගියාම. දුර අනන්තය දක්වා යන්න ඕනේ. ඉතින් ඒ වගේම ප්‍රස්ථාර කොටසක් එනවා ළමයි මේකේ ඍණ පැත්තේනේ. ඍණ පැත්තට ගියේ දෛශික කතාවත් එක්ක තේරුම් ගන්න. මෙන්න ඒ ගෝලය අවට දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය වන ආකාරය. ඉතින් මේ දැන් මම ඔයගලන්ට ලියන්න කිව්වහම මේ ටික කොනක ඉඳලා පිටපත් කරලා හරියන්නේ නැහැ. අර මම උගන්වපු පියවර ඔස්සේ කල්පනා කරමින් මේක කරන්න. විශේෂයෙන් මෙතන ඔයගලන් ඕන නම් මම හිතන්නේ අමතක වෙයි ළමයි ඔයගලන්ට. ඔයගලන්ගේ වචන වලින් අර මම කියපු කරුණ ලියන්න. ගෞසියන් පෘෂ්ඨයක් තෝරලා ඒක ඇතුලේ තියෙන ආරෝපණයේ බිඳුව වෙච්ච පළියට ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි කියන නිගමනය හැමතිස්සෙම හරියන්නේ නැහැ. මෙතෙන්ට ඒක හරි ගියේ සමමිතික ලක්ෂණ තීච නිසා. ඕක අනිවාර්යෙන් අමතක වෙයි. ඒසා ඔයගලන්ගේ වචන වලින් පොඩි සටහනක් ලියා ගන්න. රයිට් අගල කරන්න. මේ ප්‍රස්ථාරයේ අන්තිමට ඔයගොල්ලෝ අඳින්න ඕනි. හරි? ප්‍රස්ථාරයේ අන්තිමට ඇඳින්නේ. හැබැයි ඒකට ඉඩ තියාගන්න නේ. මේ විසඳුමට අදාළ රූපය මෙන්න ගෝලය ආරෝපණ ටික එළියේ තියෙන දූවිලි තට්ටුව වගේ නේ. ඊළඟට බල රේඛා තියෙන විදිහ. නිකන් මේ පිටපත් කරන්න චිත්‍රයක් නෙමෙයි. තේරුම් ගන්න කරන්න.
නිකම් පිටපත් කරන්න එපා ළමයි. මේ මහා බරපතල දෙයක් නෙමෙයි. තේරුම් අරන් කරන්න. ඔයගලන්ට ටිකක් නොහුරු ගතියක් තේරෙයි මුලදී. මේ දේවල් ඔයගලන්ට අලුත් නිසා. හැබැයි මේවා අමාරු දේවල් නෙමෙයි. අර දෙවෙනි කොටසේදී ගෞසියන් පෘෂ්ඨයේ තේරුවේ මතු පිටට අංශු මාත්‍රයක් එළියෙන් කියලා ලියන්න. නැත්නම් පස්සේ දන්නේ නැනේ පස්සේ බලනකොට අපැහැදිලි වෙයි. ඒතර දෙවෙනි කොටසේ ඕනනම් ක්ෂේත්‍ර තීව්‍රතාව 0යි කියලාත් අපිට උත්තරේ දෙන්න පුළුවන් ළමයි. හරියටම මතු පිට ගත්තොත් 0යි. ඒ මතු පිටින් පොඩ්ඩක් එළියට එද්දි තමයි ක්ෂේත්‍රය පටන් ගන්නෙ. ඔය තමන්ගේ වචන වලින් ලියන්න. අනිත් අර පළවෙනි කොටසේ යටතේ මම කියපු කාරණය අපි හරීම අවදානම් සහගත නිගමනයකට තමයි පළවෙනි කොටසේදී එළඹිලා තියෙන්නේ. ඒක එතෙන්ට හරි ගියාට හිතන්න එපා හැමතිස්සෙම හරියනවා කියලා. ඔය තමන්ගේ වචන වලින් ලියන්න සටහන්. අන්තිමටම තමයි ප්‍රස්ථාරයන් දෙන්නේ. ඒක අර ගෝලයට යටින් ඇඳහම පැහැදිලිනේ. ක්ෂේත්‍ර තීව්‍රතාව දෛශිකයක් ප්‍රස්ථාරගත කරනකොට සම්මුතියක් ඕනි. එක පැත්තකට තියෙන දෛශික ධන කියලා සම්මුතියක් ඕනි. ඒව හිතලා අඳින්න. හරි පුළුවන් ඒක අඳින්න නේ. රයිට් ළමයි එහෙනම් අද දෙවෙනි කොටස දැන් අපි තාම මේ උදාහරණ සාකච්ඡාව ඉවර නෑ. මේක තව ගොඩාක් අපිට සාකච්ඡා කරන්න තියෙන උදාහරණ. හැබැයි ඒක දිගට යන්න ගියොත් එහෙම මේ කොටස ගොඩක් දිග ඇසෙනවනේ. ඒ නිසා අද අපි දෙවෙනි කොටස වැඩ මෙතනින් නතර කරමු. ඊළඟට ළමයින්ට පුළුවන් තුන්වෙනි කොටස අවසාන කොටසත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ තුන්වෙනි කොටසෙදිත් දැන් මෙතනින් එහාට තියෙන උදාහරණ ටික සාකච්ඡා කිරීම තමයි ප්‍රධාන වශයෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් අද දවසේ දෙවෙනි කොටස වැඩ අපි මෙතනින් නතර කරමු.